අයිබෝන් ළමයි. එතකොට ඔපරේටිං සිස්ටම් එක පාඩම යටතේ තුන්වෙනි කොටස තමයි අද කතා කරන්නේ. එතකොට අපිට තව කතා කරන්න තියෙන්නේ ක්‍රියායන කළමනාකරණය කියන කොටසයි මේ ඔපරේටිං සිස්ටම් වල ක්‍රියායන කළමනාකරණය කියන කොටසයි ඊළඟට අන්න මතක කළමනාකරණය කියන කොටසයි තමයි කතා කරන්න තියෙන්නේ. එතකොට ක්‍රියායන කළමනාකරණයනොත් අද මම කතා කරන දේවල් වලින් ප්‍රශ්න එනවා එක්සෑම් එකට. ඒත් එක්කම ඊළඟට කතා කරන්න යන මතක කළමනාකරණය කියන එකනොත් අන්න වැඩි ප්‍රමාණයක් ප්‍රශ්න එනවා ස්ට්‍රක්චර්ඩ් එකට එහෙම එක්සෑම් එකට. ඒතොර මේ දෙක වැදගත් හොඳට අහගන්න. ඒතොර ක්‍රියායන කළමනාකරණය කොටස අරගත්තාම ඒක ලොකු ප්‍රමාණයක් නෑ. හරි චුට්ටයි තියෙන්නේ. අද වීඩියෝ එක ලොකු ප්‍රමාණයක් වෙන එකක් නෑ. කෙටි වීඩියෝ එකක් වෙයි. හැබැයි කෙටි වීඩියෝ එකක් වුණාට පොඩි දෙයක් වුණාට හරි තියරි පොඩ්ඩක් වුණාට අනිවාර්යෙන් ඒකේ ප්‍රශ්න එනවා. හරි ඒකෙන් අනිවාර්යෙන් ප්‍රශ්න එනවා. ඒකින්ද මේ ටික හොඳට අහගන්න ඕනේ. හරි ලේසි කොටසක් තියෙන්නේ. අද ලියන්නත් නෑ. ටියුට් නැති අයට පොඩ්ඩක් ලියන්න දේවල් තියෙනවා. අනිත් අයට ලියන්න දේවල් නැහැ. අහගෙන ඉන්න තමයි තියෙන්නේ. හරි රයිට්. අපි පටන් ගමු. එතකොට හරි. ඒතොර යන්නකෝ 23 වෙනි පිටුවට තියෙන කට්ටිය 23 වෙනි පිටුවට. එතකොට 23 වෙනි පිටුවේ. ඒතර ඒකෙදි කතා කරනවා ක්‍රියායන කළමනාකරණය ටියුට් නැති කට්ටිය මාතෘකාව දාගන්න ඕනේ ක්‍රියායන කළමනාකරණය කියලා. එතකොට ඉස්සෙල්ලාම බලමු මොකද්ද මේ ක්‍රියායනයක් කියලා කියන්නේ. මොකද්ද ක්‍රියායනයක් කියලා කියන්නේ? ප්‍රොසෙස් එකක්. හරි? ප්‍රොසෙස් එකක් එහෙම නැත්නම් ක්‍රියායනයක් කියලා කියන්නේ මේ අපේ කම්පියුටර් එක ඇතුලේ හරි යම් කිසි software එකක් අපි හිතමුකෝ රන් වෙනවා කියලා. ඔයා ගේම් එකක් ගහනවා. හරි? එහෙම නැත්නම් මොකක් හරි ෆිල්ම් එකක් බලනවා මොකක් හරි software එකක් රන් වෙනවා. ඒ software එක රන් වෙද්දී ඔය ටික රන් වෙන්නේ මේ processor එක ඇතුලේ. processor එක ඇතුලේ මතක තියාගන්න සම්පූර්ණ මේ software එකම එකපාර රන් වෙන්නේ නැහැ. මුළු software එකම processor එක ඇතුළට load වෙන්නේ නැහැ. හරි? චුටි කෑල්ලෙන් කෑල්ල තමයි load වෙන්නේ. ඒ කියන්නේ software එක කොටස් තොගයකට කැඩෙනවා. එතකොට මේ කැඩෙන කොටස් වලින් එකකට අපි කියනවා process එකක් කියලා. ඒ කියන්නේ process වලට තමයි කැඩෙන්නේ. පැහැදිලිද? එතකොට ඒකේ නිර්වචනය අරගත්තොත් ඔයගොල්ලන් ටියුට් එකේ දීලා තියෙනවා ටියුට් නැති කට්ටිය ලියා ගන්න. මොකද? අන්න ක්‍රියාකාරී තත්වයේ පවතින ක්‍රමලේඛයක් මූලිකවම ක්‍රියායනයක් ලෙස හැඳින්වෙන එක ක්‍රියාකාරී තත්වයේ තියෙන්න ඕනේ මේ වෙද්දි. එතකොට අන්න ඒක අපි ක්‍රියායනයක් කියලා හඳුන්වනවා. එහෙම නැත්නම් process එකක් කියලා හඳුන්වනවා. ඊට පස්සේ එතනම තව තියෙනවා ක්‍රියායනයක් යනු ක්‍රමලේඛයක් නොවේ. සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් එකක් නොවේ. නමුත් ක්‍රමලේඛනයකට බොහෝ ක්‍රියායන තියෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ක්‍රියායනයක් කරගත්තාම තනි software එකක් නෙමෙයි. software එකට ක්‍රියායන තොගයක් තියෙන්න පුළුවන්. තේරෙනවද? software එකක් හැදිලා තියෙන්නේ ක්‍රියායන තොගයකින්. පැහැදිලි? ඒතකොට ඒ විදිහට ගන්න ඕනේ. ක්‍රියායනයක් වෙනම අරගන්න මේක software එකක් කියන්න බෑ. software එකක් අරගෙන කියන්න පුළුවන් මෙන්න මේක ඇතුලේ ක්‍රියායන තොගයක් තියෙනවා කියලා. හරි? අන්න ඒ විදිහට මතක තියාගන්න. ඒතකොට software එකේ මේ මොහොතේ රන් වෙන දේවල් ටික හරි රන් වෙන දේවල් ටික තමයි අපි ක්‍රියායනයක් කියලා හඳුන්වන්නේ. ඊට පස්සේ ක්‍රියායනයක බලන්න තියෙන දේවල් ටික. ක්‍රියායනයක තියෙන දේවල් software එකක් රන් වෙද්දී ඒකේ චූටි කෑල්ලක මෙන්න මේ දේවල් ටික තියෙනවා. මුලාද මුලින්ම තියෙන්නේ හැඳුනුම් අංකයක්. හරි? process ID එකක් තියෙනවා. හැම process එකටම ID එකක් තියෙනවා. මෙන්න පළවෙනි කොටස. මෙන්න දෙවෙනි කොටස රන් වෙනවා. මෙන්න තුන්වෙනි කොටස රන් වෙනවා. අන්න ID එකකින් මේ හැම process එකක්ම අඳුරගන්න පුළුවන් අපිට. පැහැදිලිද? ඊළඟට තව තියෙනවා අන්න executable code එකක්. එහෙම නැත්නම් run වෙන code එකක්. දැන් මෙහෙම හිතන්නකෝ. මම සම්පූර්ණ software එක මේ උදාහරණයක් කියන්නේ හරි. මේ සම්පූර්ණ software එකක් මෙහෙම ලියන්න බෑ. නිකන් අපි හිතමුකෝ සම්පූර්ණ software එක x සමානයි මෙන්න මෙහෙම අරගත්තා කියලා. ඒක ලියෙන්නේ නැහැ. මේ විදිහට අරගත්තා කියලා. x සමානයි input enter number. හරි මේ විදිහට අරගන්නවා software එක x අරගන්න කියලා. ඊට පස්සේ මෙන්න if x විශාලයි 10 නම් හරි අපි කියනවා print a අන්න else print b. මෙහෙම software එකක් ගත්තොත් හරි මෙන්න එක process එකක්. මෙන්න එක process එකක්. මේ මම ඔයගලන්ට අවබෝධ කරගන්න ලේසි වෙන්න කියන්නේ. හරි. එතකොට මේ තියෙන්නේ එක process එකක්. අපි හිතමු මේ software එකේ මේ තනි
software එකේ මේ තියෙන්නේ process 1 මේකේ ID එක P1 මෙන්න තව process එකක් මේ process එකෙන් මොකද කරන්නේ මේ x ගේ අගය 10ට වඩා වැඩිද කියලා check කරන එක විතරයි කරන්නේ මෙන්න දෙවෙනි process එක මෙන්න තුන්වෙනි process එක එයා කරන්නේ print කරන එක a කියලා print කරනවා මෙන්න process 3 මෙන්න process 4 එක P4 හරි එතකොට ඔන්න ඔය විදිහට අපිට process ටික අඳින්න පුළුවන් process ටික මෙන්න මේ විදිහට දැන් බලන්න මේ තනි එක software එකක් මේකේ process කීපයක් තියෙනවා. ඒතකොට හැම process එකකටම බලන්න ID එකක් තියෙනවා මේ process 1 process 2 3 4 ඊට පස්සේ කියනවා විධානීය කේතය executable code එකක් තියෙනවා. දැන් බලන්න මේ process 1 එකට run වෙන්න පුළුවන් code කෑල්ලක් තියෙනවා. තේරෙනවද? එතකොට තමයි ඒක process එකක් වෙන්නේ. හරි? ඊළඟට දැන් මේකත් එහෙමයි. මේකෙත් run වෙන්න පුළුවන් code කෑල්ලක් හැම එකෙම තියෙනවා. ඊළඟට කියනවා තුන්වෙනි එක ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය දත්ත මේකේ තියෙන්න ඕනේ. ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය දත්ත. දැන් මේ process එක ක්‍රියාත්මක වෙන්න නම් අපි මෙතනදී දත්ත ඇතුළත් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මෙතන අපි 10 හරි 15 හරි මොකක් හරි දාලා enter කරවෙන් පස්සේ තමයි මේ ක්‍රියායනේ මේ process එක run වෙන්නේ. ඒතරන්න අවශ්‍ය දත්ත තියෙන්න ඕනේ. දැන් මේක එහෙමනේ. මේකෙදි x කියන එකේ දත්තයක් තියෙන්න ඕනේ. තිබ්බේ නැත්නම් මේක run වෙන්නේ නැහැ. හරි? ඒක run කරන්න බෑ. දැන් මේක බලන්න. print a. ඒතර a කියලා print වෙන්න a ගේ අගයක් තියෙන්න ඕනේ. අවශ්‍ය දත්ත තියෙන්න ඕනේ මේක run වෙන්න. ඒතර බලන්න හැඳුනුම් අංකයක් තියෙනවා, විධානයේ කේතයක් තියෙනවා, ඊට පස්සේ දත්ත තියෙනවා, ඊට පස්සේ ක්‍රියාත්මක වීමේ සන්දර්භය එහෙම නැත්නම් execution context එක කියලා කියන්නේ මේ කෝඩ් එක තියෙන්න ඕනේ context එක. හරි? සන්දර්භය කියන එක. හරි? ඊළඟට ප්‍රමුඛතාව ආදාන ප්‍රතිදාන සඳහා නැවතී සිටීද යන්න කියලා පල්ලෙහෙන් දාලා තිනවා. ඒ කියන්නේ සමහරලා දැන් මේ කෝඩ් එක බලන්න. මේ කෝඩ් එක නැවතිලා ඉන්නවා. මේ කෝඩ් එක නැවතිලා ඉන්නවා මොකද්ද? ආදානයක් ලැබෙනකම්. සමහර වෙලාවට සමහර කෝඩ් තියෙන්න පුළුවන් ඒක නැවතිලා ඉන්නවා යම් කිසි දෙයක් ප්‍රතිදානය කරන එක. ඒ කියන්නේ මේක වගේ මේක වැඩි වෙලා රැඳී ඉන්නේ නැහැ. ඒක ප්‍රතිදානයක් තියෙන්නේ. ඊට පස්සේ තමයි ඒක ප්‍රතිදානය වෙලා තමයි ඒක ඉවර වෙන්නේ. අපි හිතමු සමහරවිට ලොකු ෆයිල් එකක් ලියනවා කියලා මොන හරි දෙයක්. ලොකු ටෙක්ස්ට් ડોකියුමන්ට් එකක යම් කිසි දෙයක් මේ අවුට්පුට් කරනවා. ඒතකොට ඒක ලියලා ඉවරනකම්ම ප්‍රොසෙස් එක එතන නැවතිලා ඉන්නවා. පැහැදිලිද? ඒතකොට ඔන්න ඔයගේ කොටස් ටිකක් අපි තියෙනවා කියන එක මතක තියාගන්න ඕනේ. විශේෂයෙන් මේ ID එකයි මේක එක්සිකියුටබල් කෝඩ් එකකුයි. හරි? ඊට පස්සේ අවශ්‍ය ආදානයි තියෙනවා කියන තුන හොඳට මතක තියාගන්න. හරි? right. ඊළඟට එතකොට ඔන්න ඔය විදිහට තමයි process එකක් හැදෙන්නේ. ඊළඟට 24 වෙනි පිටුවේ බලන්න ඒකේ තියෙනවා දැන් මම මේ කියන දේවල් ටියුට් නැති කට්ටිය පෝස්ට් කර ලියා ගන්න ඕනේ. හරි? ක්‍රියායනයක් නිර්මාණය වීමට හේතු. ක්‍රියායනයක් නිර්මාණය වෙන්නේ ඇයි? මෙහෙම ක්‍රියායන හැදෙන්නේ ඇයි? හැදෙන්නේ ඉතින් වෙන මොනවත් හින්දා නෙවෙයි අපි software එකක් open කරපු හින්දා. නැත්තම් ඉතින් නිකන් අපි computer එක off කරලා නැත්තම් computer එක මේ තියාගෙන අපි පැත්ත කරලා හිටියොත් ක්‍රියායන නිකන් නිර්මාණය වෙන්නේ නැහැ. තේරුණාද? එහෙම නිකන් නිර්මාණය වෙන ඒවා තියෙනවා කම්පියුටර් එක on කරලා තියෙද්දි ඔපරේටින් සිස්ටම් එකෙන් නිර්මාණය කරනවානේ. ඒ වගේ ඒවා තියෙනවා. එහෙම නැත්තම් මේ නිකන් නිර්මාණය වෙන්නේ නැහැ. අපි මොනවා හරි කරොත් තමයි නිර්මාණය වෙන්නේ. හරි? එතකොට නිර්මාණය වීමට හේතු තමයි පළවෙනි එක පරිශීලකයා නිකන් ඉන්නේ නැතුව මොනවා හරි වැඩසටහනක් ආරම්භ කරනවා. එක්ක ගේම් එකක් ගහන්න හදනවා. අන්න ප්‍රොසෙස් තොගයක් එකපාරට මේ පටන් ගන්න. හරි? එතකොට පරිශීලකයා හැම වෙලෙම ඉන්වෝල්ව් වෙන්න ඕනෙත් නැහැ. කියන්නේ දැන් මම කිව්වේ ඔපරේටින් සිස්ටම් එකේ සමහර ප්‍රොසෙස් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි කම්පියුටර් එක ඔන් කරලා තියෙද්දි බෑග්ග්‍රවුන්ඩ් එකේ සෑහෙන දේවල් වැඩ වෙනවනේ. අපේ ක්ලොක් එක රන් වෙනවා. හරි? අප්ඩේට් තියෙනවා නම් ඒවා යනවා. හරි? ඒ වගේ යම් දේවල් වෙනවනේ. ඒ වෙන දේවල් වලට පොඩි ප්‍රොසෙස් තියෙනවා. ඒවත් ඔටෝමැටිකලි රන් වෙනවා. හරි? ඊට අමතරව තමයි අර අපි ඩබල් ක්ලික් කරලා මොකක් හරි එකක් ඕපන් කරපුවාම වගේ වයි මේ ප්‍රොසෙස් ඕපන් වෙන්නේ. ඒතකොට ප්‍රොසෙස් ඕපන් වෙන්නේ මේ ප්‍රොසෙස් එකක් නිර්මාණය වෙන්න හේතු මොනවද? පළවෙනි එක පරිශීලකයා විසින් වැඩසටහන් ආරම්භ කිරීම. තව අපිට කියන්න පුළුවන් අන්න ඔපරේටින් සිස්ටම් මගින් කිසියම් සේවයක් සැපයීමට අන්න ක්‍රියායනයක් නිර්මාණය කරනවා. හරියට සේවයක් සපයන්න ඕන වුණොත් ඒ කියන්නේ අප්ඩේට් එකක් ඔන්න දාන්න වෙනවා. නැත්නම් වෛරස් එකක් ඇවිල්ලා වගේ එකටක් ගාලා ස්කෑන් කරන්න ඔපරේටින් සිස්ටම් එකට හිතෙනවා. අන්න ප්‍රොසෙස් එකක් එයා නිර්මාණය කරනවා. එකක් නෙමෙයි 10ක් විතර වෙන්න පුළුවන් එකපාර. හරි? එතකොට අන්න ඒ වගේ අවස්ථාවල තමයි මේ ප්‍රොසෙස් එකක් නිර්මාණය වෙන්නේ. තව එකක් ගත්තොත් එහෙම ක්‍රියාත්මක වෙමින් පවතින වැඩසටහනක් විසින් තවත් ක්‍රියායන අන්න පටන් ගන්න පුළුවන්. දැන් මේ වෙද්දී ක්‍රියායන අපි ප්‍රොසෙස් එකක් රන් කර ඉන්නේ වර්ඩ් වලින් මොකක් හරි එකක් කර ඉන්නේ.
අපි සේව් කරනවා. සේව් කරද්දී යන්න ඔෆිස් පැකේජ් එකෙන්ම තවත් ක්‍රියායනයක් නිර්මාණය කරනවා. මොකටද? අර ෆයිල් එක ගිහිල්ලා සේව් කරන්න. හරි? එහෙම නැත්නම් අපි නිකන් ටයිප් කර කර ඉන්නවා. එයා බෑක් එන්ඩ් එකෙන් ප්‍රොසෙස් එකක් ඕපන් කරලා අපිට තොරෙන්ම මොකද්ද? අන්න අපි කරන ඒවා එයා ඔටෝමැටිකලිම සේව් කරලා. එහෙම ඔයගොල්ලෝ දැකලා ඇති. හරි? එයා ඔටෝමැටිකලිම සේව් කරනවා. හදිස්සියවත් අපිට ලයිට් ගිහිල්ලා මොකක් හරි වෙලා මේක ඕෆ් වුණොත් අර ඔටෝ රිකවර් කරගන්න පුළුවන් වෙන්නේ. එයා ඔටෝමැටිකලි ෂේප් එකේ ඒවා ටික සේව් කරගෙන තියාගන්නවා. හරි? ඊළඟට නව කාණ්ඩ සැකසීමේදී කාණ්ඩ සැකසනවා කියන්නේ අලුත් බැච් සකසද්දි කොහොමත් මේ වගේ අලුතෙන් ප්‍රොසෙස් ඕපන් වෙනවා පරිගණකය ඇතුලේ අලුතෙන් බැච් එකක් හදද්දි. ඊළඟට මේ ක්‍රියායන සමාප්තිය. දැන් මෙහෙම ප්‍රොසෙස් එකක් පටන් ගන්නවනේ. ඔන්න අලුතෙන් මේක පටන් ගන්නවා. x = input enter number. ඊට පස්සේ මේක සමාප්ත වෙන්නේ. සමාප්ත වෙන්නේ ඉතින් එයාගේ අදාළ වැඩේ කරලා ඉවරනහම. මෙයාට අදාළ වැඩේ කරලා ඉවරනහම ඉතින් පැහැදිලි? එතකොට එයාගේ වැඩේ කරලා අවසන් වුණාම එතනින් එයාගේ ප්‍රොසෙස් එක නවතිනවා. ඊට අමතරව තව නවතින්නේ කොහොමද? සමහරලාට එයාට එයාගේ වැඩේ සම්පූර්ණයෙන් කරන්න හම්බෙන්නේ නැහැ. සමහරලාට මගදී නවතිනවත් වෙන්නත් පුළුවන්. හරි? එයා සම්පූර්ණ වැඩේ කර කර ඉන්නවා. එකපාරට මගදී සමහරලාට නවතින්න වෙන අවස්ථාවක් තියෙනවා. මොනවද කියලා අපි ඉස්සරහට කතා කරමු. හරි? එතකොට බලන්න එතන තියෙනවා සාමාන්‍ය සමාප්තිය. සාමාන්‍ය සමාප්තිය කියලා කියන්නේ සාමාන්‍ය විදියට එයාගේ ප්‍රොසෙස් එක කරා එතනින් ඉවර කරා. ඊට පස්සේ ඊළඟ එක තමයි ක්‍රියාත්මක වීමට දුන්න කාලය අවසන් වීම. ක්‍රියාත්මක වීමට දුන්න කාලය ඉවරයි. එයාට විනාඩි 5ක් දෙනවා වැඩේ කරගෙන එන්න කියලා. හරි? අර ඉස්කෝලේදී හරියට නිකන් මේ ඉන්ටර්වල් එක දෙන්න කලින් වොෂ්රූම් යනවා වගේ. ටීචර් කියනවා ටීචර් මං ගිහිල්ලා එන්නම් කියලා විනාඩි 5න් එන්න කියනවා. ඊට පස්සේ එතනට ගියායින් පස්සේ අන්න සාමාන්‍ය විදිහට ඔයාගේ ක්‍රියාව අවසන් කරලා එන්න පුළුවන්. ඒ සාමාන්‍ය සමාප්තිය. ඔයාගේ ප්‍රොසෙස් එක. එහෙම නැත්නම් සමහරලාට මගදී නවත්තලා දඩස් කාලේ යන්න වෙනවා. ඇයි ඔයාට දුන්නේ ටීචර් විනාඩි 5යි. විනාඩි 5න් ආයෙ යන්න ඕනේ. හරි? එතකොට මගදී නවත්තලා යන්න වෙන වෙලාවල් තියෙනවා. ඊට පස්සේ ඉල්ලා සිටි සම්පත් නොතිබීම. අන්න ඔයාට මේ ප්‍රොසෙස් එක රන් වෙන්න ඔයා ඉල්ලනවා යම් සම්පත්. මොනවද ඉල්ලන්නේ? මෙතන නම් නම්බර් එකක් එන්ටර් කරන්න කියලා කියනවා. හරි? අන්නේ ඉල්ලන සම්පත් නැති වුනහම ඔයාට මොකද කරන්න වෙන්නේ? අන්න ඔයාගේ ප්‍රොසෙස් එක කරන්න බෑ ආපහු හැරිලා එන්න වෙනවා. හරි? ඔව්. එතකොට වොෂ්රූම් එකේ හිටන්නකෝ වතුර නැහැ. එදා වතුර කපලා. එතකොට ආපහු හැරිලා එන්න වෙනවා. හරි? ඊළඟට ක්‍රියාත්මක වීමේ දෝෂ. ප්‍රොසෙස් එක රන් වෙවි නැද්ද එකපාරට මොකක් හරි අමුතු දෝෂයක් එනවා. දෝෂයක් ඇවිල්ලා ඒක හැමම නවතින්නත් පුළුවන්. එහෙම වෙලා තියෙනවා. මම කියන්නේ කම්පියුටර් එකේ. හරි? ඊළඟට මතක ප්‍රවේශ උල්ලංඝනය කිරීම. මතක ප්‍රවේශ උල්ලංඝනය කිරීම කියලා කියන්නේ සමහර වෙලාවට ළමයි මේ ප්‍රොසෙස් එකක් රන් වෙවි තියෙද්දි මේකට ගොඩාක් මතකයන් අවශ්‍ය වෙන වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ අපි හිතමු දැන් මේකදී නම් අපි නම්බර් එකක් එන්ටර් කරනවා විතරනේ. නම්බර් එකක් එන්ටර් කරනවා විතරයි. එතකොට ඒක එක්ස්ට්‍රා දාගත්තා වැඩේ හරි. හිතන්නකෝ මේකට දැම්මා කියලා හින දිග ලිස්ට් එකක්. හරි? ඒ කියන්නේ මේ තියෙන බිට් ගානට වඩා ලොකු බිට් ගානක් ලිස්ට් එකක් දානවා. එතකොට සමහර වෙලාවට මෙතන ඒ ධාරිතාව තියාගන්න බැරි වෙන්න පුළුවන්. හරි? එහෙම නැත්තම් අපි හිතමු දැන් මේ මොනවාද? මෙයාට අවශ්‍ය දත්ත වලට ප්‍රවේශ වෙන්න අපි හිතමු RAM එක. හරි? RAM එකේ තියෙන මොකක් හරි දත්තයක් අරගන්න. ඒ කියන්නේ මෙන්න මේ දැන් මේ x කියන වේරියබල් එක RAM එකේ තියෙන ඒක අරගන්න. හරි? එහෙම නැත්නම් ඒකට දත්ත දාන්න වගේ ප්‍රවේශ වෙන්න වෙද්දී එතන ඔයාට රෙස්ට්‍රික්ට් කරලා තියෙනවා නම් ප්‍රෝග්‍රෑම් වල මෙන්න මේ මතකය ඔයාට පාවිච්චි කරන්න බෑ කියලා ඒව උල්ලංඝනය වුණොත්. ඒතර ඒක පොඩ්ඩක් මේ ඩීප් යන දේවල් මේ ප්‍රෝග්‍රෑමින් වලදී හරි ඒ වගේ දේවල් උල්ලංඝනය වුණොත් ඒත් නවතිනවා. එහෙම මේකුත් තියෙනවා. නමුත් දැන් ඔයාට මේ සරලම නවතින්න හේතු ටිකක් තියෙනවනේ. ඒ හේතු ටික මතක තියාගන්නකෝ. ඒතර මේකත් එහෙම එකක් තියෙනවයි කියලා මතක තියාගන්න. මතක ප්‍රවේශ උල්ලංඝනය memory access ඒ කියන ඒ ප්‍රවේශ වෙන්න ඔයා මේ නොහැකි තැන් වලට ප්‍රවේශ වෙන්න ගියොත් එහෙම අන්න එතනින් ප්‍රොසෙස් එක සමහරලාට නවතින්න පුළුවන්. හරි? ඊට පස්සේ මෙහෙයුම් පද්ධතියේ අවශ්‍යතාවය මත මෙහෙයුම් පද්ධතියට ඕන වෙලාවක ඔයාගේ ප්‍රොසෙස් එකක් නවත්තලා දාන්න පුළුවන්.
ඔයා රන් වෙවි තියෙද්දි හරි එකපාරට මෙහෙම පද්ධතිය ඇවිල්ලා සම්පූර්ණයෙන් නවත්තලා දාන්න පුළුවන්. හරි? ඒ සමහරවිට software අපි run කරගෙන ඉඳි එකපාරට crash වෙලා නැති වෙලා යන්නේ. ඒ වගේ. හරි? right. එතකොට ඔන්න ඔය විදිහට තමයි process එකක් වෙන්නේ. දැන් මේ process ගැන කතා කරද්දී ඔන්න නිර්මාණය වෙනවා සහ අවසන් වෙනවා. ඒ අතරතුර කතා කරන්න ඕන අපිට වැදගත් දෙයක් තමයි මේ අතුරු බිඳුම්. අතුරු බිඳුම් කියන එක අතුරු බිඳුම් කියලා කියන්නේ මෙතන දීලා තින්නේ නම් මේ ඔව් මෙන්න මෙහෙම අතුරු බිඳුවක් කියන එක මෙහෙම තේරෙන එක. තේරුම් ගන්න. අතුරු බිඳුවක් එහෙම නැත්නම් interrupt එකක්. හරි? English medium කරනවා නේ interrupt. interrupt එකක් කියලා කියන්නේ එහෙම නැත්නම් අතුරු බිඳුවක් කියලා කියන්නේ ඔයා යම්කිසි process එකක් ඔයා යම්කිසි වැඩක් කර කර ඉන්නවා. හරි? අර කලින් කියපු වැඩේම කියලා හිතන්නකෝ. වැඩක් කර කර ඉන්නවා. එහෙම නැත්නම් ඔයා පාඩම් කර කර online class එක දැන් සම්බන්ධ වෙලා ඉන්න මේ වීඩියෝ එක බල බල ඉන්නවා. ජනේල ළඟට වෙලා. ඒතකොට අන්න ඔයා දකින්න පිටිපස්සේ ලස්සන ගෑනු ළමෙක් යනවා. හරි? process එක ඔයා මේක කර කර ඉන්නේ නැද්ද පිටිපස්සෙන් අන්න ගෑනු. අන්න බාධා පණිවිඩයක් කියලා අපි කියනවා. එහෙම නැත්නම් interrupt එකක්. ඒතකොට මොකද වෙන්නේ? මේ දැන් කර කර ඉන්න වැඩේ නතර කරලා ඔයා මොකද කරන්නේ? අර බාධා පණිවිඩයට ප්‍රතිචාර දක්වන්න පටන් ගන්නවා. හරි? ඒකට ප්‍රතිචාර දක්වන්න පටන් ගන්නවා. ඔයා දැන් කර කර ඉන්න වැඩේ නවත්තලා. හරි? ඒතකොට ඒ වගේව තමයි මේ බාධා පණිවිඩය එහෙම නැත්නම් interrupt කියලා කියන්නේ. තව අතුරු බිඳුම් කියලා කියන්නේ. හරි? සිංහලෙන් අතුරු බිඳුම් interrupt එකක්. එතකොට interrupt එකක් ආවහම process එක මොකද කරන්නේ? දැන් කර කර ඉන්න වැඩේ අමතකයි. ඊට පස්සේ මෙලෝ සිහියක් නැහැ. අර අලුතෙන් ආපු මොකක් හරි ඒ බාධා පණිවිඩය දිහා බලාගෙන ඉන්නවා. ඒකට ප්‍රමුඛතාවය දෙනවා මේ වැඩේ නවත්තලා. තේරුණාද? එතකොට එහෙම දේවල් වෙනවා ඔපරේටින් සිස්ටම් එක ඇතුළේ. හරි අපිට විතරක් නෙමෙයි. රයිට්. එතකොට එතන නිර්වචනය දීලා තියෙන්නේ ක්‍රියායනයක ක්‍රියාකාරීත්ව පෙළ ගැස්ම. දැන් ක්‍රියායනයක දැන් මේ ක්‍රියායන මේ තියෙන පෙළ ගැස්වීමක් තියෙනවනේ. මුලින්ම මේක ඊළඟට මේක 3 4 ඔහොම කියලා. මේ පෙළ ගැස්වීම වෙනස් කරන සිදුවීමක් අපිට කියන්න පුළුවන් අන්න අතුරු බිඳුමක් ලෙස හැඳින්වේ. හරි? මේ ක්‍රියායන පෙළ ගැස්ම වෙනස් කරන සිදුවීමක් අතුරු බිඳුමක් ලෙස හැඳින්වේ. දැන් මම කියන්නම් මේ කම්පියුටර් එකේ දැන් මම කිව්වේ සාමාන්‍ය ජීවිතේ උදාහරණයක්. කම්පියුටර් එකේ කොහොමද වෙන්නේ කියලා. ඔන්න දැන් හිතන්න මෙහෙම රන් වෙවි තියෙනවා software එක. ඔයා ගේම් එකක් ගගහ ඉන්නවා. එක පාට වෛරස් ගාඩ් එකේ මොකක් හරි pop up එකක් එනවා මෙන්න වෛරස් එකක් ඇවිල්ලා කියලා. එහෙම වෙනව නේද? ඔයා ෆිල්ම් එකක් බල බල ඉන්නවා මේ ෆෝන් එකේ හරි YouTube එකේ හරි අන්න එක පාට WhatsApp message එකක් එනවා. ඒකට ටක් ගාලා අරගේ sound ටික අඩු වෙලා නිකන් පොඩි මේ එකක් වෙනව නේද? අන්න ඒව තමයි බාධා පණිවිඩ. interrupt එක. එතකොට process එක මොකද කරන්නේ? ඒව ටික run කර කර ඉන්නේ නැද්දි එක පාට අර බාධා පණිවිඩය ආවම ඒකට ප්‍රතිචාර දක්වන්න පටන් ගන්නවා. පැහැදිලි? right. එතකොට ඔන්න ඔය ඒ වගේ එකක් තමයි මේ interrupt එකක් කියලා කියන්නේ. හරි? එතකොට අතුරු බිඳුම් ආකාර දෙකක් තියෙනවා මේ පරිගණකයේ ඇතුලේ. අතුරු බිඳුම් ආකාර දෙකක් තියෙනවා. මොනවද දෙක? පළවෙනි එක තමයි hardware වලින්. එහෙම නැත්නම් මේ දෘඩාංග අතුරු බිඳුම්. hardware වලින් අපිට එන interrupt, hardware interrupt එක. hardware interrupt එකක් කියලා කියන ළමයි දැන් ඔයා ගේම් එකක් ගහලා ඉන්නවා කියලා දැන් ෆිල්ම් එකක් බල බල ඉන්නවා කියලා දැන්. ඔයා ඔයාගේ mouse එකට දඩාංග ගාලා ගහනවා. එහෙම නැත්නම් keyboard එකේ escape button එකට ගහනවා. එතකොට මොකද වෙන්නේ? අන්න hardware interrupt එකක්. ඒ කියන්නේ ඔයාගේ hardware පාවිච්චි කරලා බාධා පණිවිඩයක් නිර්මාණය කරා. තේරුණාද? hardware වලින්. එහෙම නැත්නම් ඒක ඔයා නිර්මාණය කරනවා නෙමේ කෙලිම මේ RAM එකෙන් එහෙම නැත්නම් මොකක් හරි මේ processor එකෙන් එහෙම වෙන්නත් පුළුවන්. VGA එකෙන් මොකක් හරි බාධා පණිවිඩයක් ආව වෙන්නත් පුළුවන්. ඒ කොහොම හරි යම්කිසි hardware කොටසකින් නම් මේ message එක එන්නේ අපි ඒකට කියනවා අන්න දෘඩාංග අතුරු බිඳුමක් එහෙම නැත්නම් hardware interrupt එකක් කියලා. ඊට අමතරව තව මෘදුකාංග software වලිනුත් එන්න පුළුවන්. හරි? ඔතන මේ 24 වෙනි පිටුවේ බලන්න software වලිනුත් interrupt එකක් එන්න පුළුවන්. ඒ කියන්නේ දැන් හිතන්නකෝ ඔයා ෆිල්ම් එකක් බල බල ඉන්නේ නැති එකපාරට වෛරස් ගාඩ් එකෙන් ආවොත් message එක අන්න software interrupt එකක්නේ. එහෙම නැත්නම් ඔයා ගහන ගේම් එකේම එකපාරට software එකෙන් තව මොකක් හරි pop up එකක් එනවා. මොකක් හරි බාධා පණිවිඩයක් එනවා. එහෙම වෙලා දේවල් වෙලා තියෙනවනේ අර error message එනවා. අන්න ඒව තමයි මෘදුකාංග අතුරු බිඳුම් software interrupt. හරි? ඒතර මේ hardware වලිනුත් අපිට බාධා පණිවිඩ එන්න පුළුවන්. මෘදුකාංග වලිනුත් අපිට බාධා පණිවිඩ එන්න පුළුවන්. එතකොට අර කර කර ඉන්න වැඩේ එකපාරට දඩස් ගාලා නතර කරලා ඒ බාධා පණිවිඩය දිහා බලන්න වෙනවා. හරි? ඔයගොල්ලන්ටත් වෙලා ඇති යම් කිසි වැඩක් කර කර ඉන්නේ එකපාරට බාධා පණිවිඩයක් එනවා. අර උන් හිටි තැන් අමතක වෙනවා. ඊට පස්සේ ඒක දිහා බලන්න යනවා. ඔක්කොම ફોකස් එක සම්පූර්ණයෙන් යනවා. එහෙම වෙලා තියෙන්නේ නැතිනේ. හරි.
එතකොට මුදු මේ අපිට විතරක් නෙමෙයි ඒක ඔපරේටින් සිස්ටම් එකටත් එහෙම වෙනවා බාධා පණිවිඩ එනවා. මොනවද බාධා පණිවිඩ ಜಾති දෙක? දෘඩාංග අතුරු බිඳුම් සහ මෘදුකාංග අතුරු බිඳුම්. software interrupt සහ hardware interrupt. හරිනේ? right. ඊළඟට 25 වෙනි පිටුවට ගියොත් ඔන්න බලන්න එතන මේ ටියුට් එක නැති කට්ටිය මෙන්න මේක ඇඳගෙන ඒක දිහා බලන්න. හරි? ටියුට් එක තියෙන කට්ටිය 25 වෙනි පිටුවට යන්න. මම මෙතන ෂෙයා කරලා පෙන්නන්නම්. ෂෙයා කරලා ගොඩක් වෙලා තියෙන්නේ ඔයගොල්ලෝ වීඩියෝ එක පෝස්ට් කරලා ඇඳගන්න. හරි? බලන්න මෙන්න මේක. මේ තියෙන process state diagram එක. process state diagram එක. හරි? ඕක ඇඳගන්න. right. එතකොට වීඩියෝ එක පෝස්ට් කරලා ඒක ඇඳගන්න. එතකොට process state diagram එකේදී වෙන්නේ process state diagram එකේදී වෙන්නේ ළමයි මෙන්න මේ අපේ දැන් මම කියවනේ process set එකක් තියෙන්නේ. අපේ මේ තියෙන process set එක කොහොමද මේක ඇතුලේ කොහොමද මේ operating system එකේ මේ හසුරව ගන්න නැත්නම් මේ processor එක ඇතුලේ මේවා ටික run වෙන්නේ කියන එක තමයි මෙතනදී විස්තර කරන්නේ. එතකොට ඒකෙදී මෙන්න මෙහෙම අපි කොටස් දෙකකට බෙදනවා. මෙමයි මේ තියෙන්නේ RAM එක. මේ තියෙන්නේ මොකද? RAM එක. මේ තියෙන්නේ virtual memory එක. දැන් දන්නවා virtual memory කියන්නේ මොකක්ද කියලා. virtual memory කියලා කියන්නේ අතත්‍ය මතකය. අතත්‍ය මතකය. පේනවනේ. හරි? අතත්‍ය මතකය. ඒක චුට්ටක්. දැන් පේනවනේ චුට්ටක් මේ දිලිසෙනවා වගේ න ะ. හරි? ඔන්න RAM එක මේක virtual memory එක. අතත්‍ය මතකය. එතකොට මොකද වෙන්නේ? දැන් ඔන්න මේ processor එක ඇතුලේ හරි අපේ ක්‍රියායන ටික හැදෙන්නේ අපේ RAM එකේ තමයි ක්‍රියායන ටික තියෙන්නේ. RAM එකේ මොකද වෙන්නේ? ක්‍රියායන පෙළ ගැස්සිලා තියෙනවා. ඔන්න මුලින්ම පළවෙනියෙන්ම මෙතන RAM එක නෙමෙයි දැන් මේ RAM එකෙන් එළියේ. ඒකට අපි කියනවා නව එහෙම නැත්නම් නිර්මිත අවස්ථාව. නව අවස්ථාව එහෙම නැත්නම් නිර්මිත අවස්ථාව කියනවා. හරි? නව අවස්ථාව නැත්නම් නිර්මිත අවස්ථාව කියලා. එතකොට මේකෙදි වෙන්නේ අලුතෙන් process එකක් නිර්මාණය වෙනවා. ඔයා මේ මොකද්ද මේ software එකක් open කරනවා කියලා හිතන්න. software එකක් open කරපුවහම මෙන්න process එකක් නිර්මාණය වෙනවා. හරි? මේක මතක තියාගන්න හොඳම උදාහරණය තමයි මේ මොකද්ද මේ ඔයා හිතන්නකෝ ඔයා යනවා ડોක්ටර් කෙනෙක් ළඟට. ડોක්ටර් කෙනෙක් ළඟට බෙහෙත් ගන්න කියලා. හරි? අන්න ඒ වගේ උදාහරණයක් ගන්න පුළුවන්. එතකොට නව අවස්ථාව කියන්නේ හරියට නිකන් ඔයාලා ලෙඩක් හැදුන අවස්ථාව වගේ. හරි? ලෙඩක් හැදුන අලුතෙන් ඔන්න නිර්මාණය වුණ අවස්ථාව. ඊට පස්සේ මොකද කරන්නේ? ඔයා අන්න දොස්තර ළඟට යනවා ගිහිල්ලා මේ දොස්තරගේ එයා ඉන්න තැන කියලා හිතන්නකෝ. සූදානම් අවස්ථාවේ ඉන්නවා. නව අවස්ථාව ඒ කියන්නේ මේ new අවස්ථාව මේ තියෙන්නේ waiting අවස්ථාව එහෙම නැත්නම් සූදානම් අවස්ථාව. ඒවා අර පොලිමේ ඉන්නව දොස්තර ළඟට යන්න. හරි? ඊට පස්සේ ඔන්න දැන් මෙහෙම ඔයා ඉන්නවා. මේ ඉන්නේ ලෙඩ්ඩු. ලෙඩ්ඩු එහෙමනේ නේ දෙකට නැමිලා එහෙමනේ ඉන්නේ. මෙහෙම ඔයා මොකද කරන්නේ? ඔන්න මොහොම ඉන්නවා. මේ ඉන්නේ දොස්තර. මේ ඉන්නේ දොස්තර. හරි? මගේ චිත්‍රයෙන් දී මේ හැකියාව ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ. මේ තියෙන්නේ අර දොස්තරගේ නලාව. මේ තියෙන දොස්තරගේ පුටුව. දොස්තර පුටුව උඩ නැගලා තමයි බෙහෙත් දෙන්නේ. එතකොට සූදානම් අවස්ථාවේ ඉන්නවා කියලා කියන්නේ මෙන්න මෙහෙම RAM එක තුල පෝලිමක් ගැහිලා හරි ආපු පිළිවෙලට හරි කොහොම හරි පෝලිමක් ගැහිලා ඔන්නෝම පෙළ ගැස්සිලා ඉන්නවා. මොකටද? මෙතෙන්ට ගිහිල්ලා බෙහෙත් ගන්න. හරියට නිකන් process වෙන්න, සකස් වෙන්න වගේ. හරි? ඔන්න මෙතනත් ඉතින් මෙතන ලෙඩෙක් ඉන්න එපා. මෙයාව process කර කර ඉන්නවා. මෙයාගේ ලෙඩේ බල බල ඉන්නවා. හරි? එයාත් පුටු උඩ නැගලා තමයි ඉන්නේ. මොකද ඉඳගෙන ඉන්නව අඳින්න මම දන්නේ නැහැ. ඒකද මම අඳින්නේ පුටු උඩ නැගලා ඉන්නවා. හරි? එතකොට ඔන්න ලෙඩාව බල බල ඉන්නවා. හරි? එතකොට මේ අවස්ථාවට අපි කියනවා ළමයි ධාවන අවස්ථාව. දැන් මුන් කට්ටියම බලාගෙන සූදානම් වෙලා ලෑස්ති වෙලා හිටියේ මොකටද? ධාවනය වෙන්න. ධාවනය වෙන්න. දොස්තර ළඟට ගිහිල්ලා ධාවනය වෙන්න තමයි හිටියේ. ඔන්න ධාවන අවස්ථාව.
running state එක. running state එක. සූදානම් අවස්ථාවේ ඉඳලා මොකද ගන්නෙ? මෙන්න මේ ධාවන අවස්ථාවට යනවා. ධාවන අවස්ථාවට යනවා. running state එකට යනවා. හරි? ඊළඟට running state එකේ ඉඳලා දැන් හිතන්නකො මෙහෙම ධාවන අවස්ථාවට ගිහිල්ලා ඉවර වෙලා දැන් මෙයාට කියනවා ගිහිල්ලා ලේ එකක් චෙක් කරගෙන එන්න කියලා. මෙයා ඉතුරු වැඩ ටික කරලා ලේ එකක් චෙක් කරන්න ඕනේ. එහෙම නැත්නම් මුත්‍රා සාම්පලයක් අරන් එන්න කියලා. එහෙම තියෙනවනේ යූරින් ටෙස්ට් එකක් කරන්න කියලා. දැන් මේ මිනිස්සයා ගිහිල්ලා මේ මොනවාද මේ ලේ අරගෙන එනකන් හරි බ්ලඩ් ටෙස්ට් එක කරගෙන එනකන් දොස්තර ඔහේ බලාගෙන ඉන්නවා. දැන් මෙයාට බෙහෙත් දීලා තාම ඉවර නැහැ. එයාගේ ප්‍රෙෂර් චෙක් කරලා එයාගේ මොනවාද මේ බ්ලඩ් චෙක් කරලා යූරින් චෙක් කරලා ඔක්කොම කරලා කරන්න ඕනේ. ඒ රිපෝට් ටික ඕනේ. දැන් රිපෝට් එක එනකන් මේ දෙන්න ඔහේ මූණට මූණ බලාගෙන ඉන්නවා. රිපෝට් එක එන්න පැය 6ක් යනවා. දොස්තරයි මොනවාද මේ ලෙඩයි මූණට මූණ බලාගෙන පැය 6ක් ඉන්නවා. මෙතන පොලිම ඔහේ තියෙනවා. එහෙම වෙනවද? එහෙම වෙන්නේ නැහැ. අර රිපෝට් එක එනකන් මොකද කරන්නේ? මෙයාව පොඩ්ඩක් පැත්තකට දානවා. මෙයා පොඩ්ඩක් පැත්තකට දානවා. මෙන්න මේ හරියට වෙලා ඉන්න කියලා. මේ හරියට වෙලා ඉතින් බලාගෙන පේනවනේ ඒ හරිය. ඔහේ බලාගෙන ඉන්නවා. එයාගේ රිපෝට් එක එනකන්. රිපෝට් එක එනකන් බලාගෙන ඉන්නවා. ඊට පස්සේ තවත් එකෙක්ව අන්න අරගන්නවා. හරි? තවත් එකෙක්ව අරගෙන මිනිහාගේ ලෙඩ ටික බලනවා. ඒතකොට මෙන්න මේ අවස්ථාවට අපි කියනවා බ්ලොක්ඩ් ස්ටේට් එක. අවහිර කළ. හරි? අවහිර කරලා තියෙනවා. අවහිර කළ අවස්ථාව. බ්ලොක්ඩ් ස්ටේට් එක. බ්ලොක්ඩ් ස්ටේට් එක. අවහිර කළ අවස්ථාව. දැන් මෙයාව අවහිර කරලා තියෙන්නේ පැත්තකට වෙලා මු ඉන්නවා. ඊළඟ ප්‍රොසෙස් එක අරගන්නවා. ඊළඟ ප්‍රොසෙස් එක අරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ අවහිර කළ අවස්ථාවේ ඉඳලා අවහිර කළ අවස්ථාවේ ඔහේ දැන් පැත්තකටලා ඉන්නවනේ මෙයා. ඊට පස්සේ මෙයාට පුළුවන් අන්න මේ මොනවාද අවහිර කළ අවස්ථාවේ දැන් එයා ඉන්නේ අර රිපෝට් එක එනකන්නේ. රිපෝට් එක ආවයින් පස්සේ ආයෙත් එයා සූදානම් මේ පොලිමට ගිහිල්ලා තමයි එන්නේ. ආයෙ සූදානම් අවස්ථාවට ගියාම එයාට ඉතින් chance එක දෙනවා ඉස්සරහින් යන්න. එයා ඊට පස්සේ ආපහු ධාවනය අවස්ථාවට අන්න යනවා. පැහැදිලි? එතකොට අවහිර කළ අවස්ථාවේ ඉඳලා අන්න සූදානම් අවස්ථාවට ඇවිල්ලා සූදානම් අවස්ථාවෙන් ධාවන අවස්ථාවට ආපහු යන්න පුළුවන්. පැහැදිලි? රයිට්. එතකොට ඔන්නෝම තමයි RAM එක ඇතුලේ මේ process ටික හැසිරෙන්නේ. ඔහේ බලාගෙන ඉන්නවා. දොස්තර ළඟ නෙමෙයි. ධාවනය වෙන තැනට ගිහිල්ලා රන් වෙනවා. රන් වෙලා ආපහු පැත්තකට ඕන්නම් පැත්තකට යනවා. ඒ කියන්නේ රන් වෙලා ඉවර නැත්තම් රන් වෙලා ඉවර නම් හරි අපි තුමු මෙයාට ඇති ලෙඩක් නැහැ. මෙහෙම නෙන්නේ. මෙයාට ඇති ලෙඩක් නැහැ. ඔය චූටි පැනඩෝල් එකක් දීලා ගෙදර යවනවා. හරි? උන්න අවසන්. ඉවරයි. මේ තියෙන අවසන් කළ අවස්ථාව terminated. මේ process එක සම්පූර්ණයෙන් run කරලා ඉවරයි. terminated කියන අවස්ථාව. සම්පූර්ණයෙන් run කරලා ඉවරයි. හරි? එතකොට මෙන්න අලුතෙන්ම නිර්මාණය වුණා. ඊට පස්සේ ඇවිල්ලා පොලිමේ හිටියා. පොලිමේ ඉඳලා ඔන්න අවශ්‍ය වැඩේ කරගත්තා. වැඩේ කරගන්න සමහරුන්ට පුළුවන් වෙලා ගෙදර යනවා. සමහරුන්ට පුළුවන් වෙන්නේ නැහැ. රිපෝට් එනකන් ඔහේ බලාගෙන ඉන්න වෙනවා. හරි? දැන් මෙන්න මෙහිම RAM එකේ මේ විදිහට ඉන්නේ නැද්ද? හරි? මේ RAM එකේ ළමයි ඉඩ මදි. RAM එකේ මේ මුන් ඔක්කොටම ඔහේ දඟල ඉන්න බෑ. හිතන්නකෝ අවහිර කළ අවස්ථාවේ තව 10ක් විතර ඉන්නවා. දැන් උන් ඔක්කොටම ඔකස්සට වෙලා ඉන්න බෑ. එහෙමනේ ડોක්ටර් ඉන්න තැන ඒක කාමරය ඇතුළට වෙලා 100කට විතර ඉන්න බෑනේ. එතකොට මොකද කරන්නේ? අත්‍යවශ්‍ය උන් ටික තියාගෙන ඉතුරු ටික පන්නලා දානවා. ඊළ පස්සේ එන්න කියලා. ඊළ පස්සේ එන්න කියලා පන්නලා දානවා. අන්නේ පන්නනේ උන් ටික. ආයි ගෙදර යන්නේ නැහැ. නිකන් වටේ පිටේ රැඳිලා ඉන්නවා. තේරෙනවද? ගෙදර යන්නේ නැහැ. අන්න ඒ වගේ උන් තමයි මේ virtual memory එකට යන්නේ. අතත්ත්‍ය මතකයට යන්නේ. ඒ කියන්නේ අවහිර කළ අවස්ථාවේ ඉඳලා ඒක සෑහෙන වෙලා ඉන්නවා රිපෝට් එන පාටක්ම නැහැ. එන පාටක්ම නැහැ. එතකොට මොකද කරන්නේ? අන්න යනවා virtual memory එකට. ඒ කියන්නේ නිකන් කැන්ටින් එකට වගේ ගිහිල්ලා පොඩ්ඩක් ඉඳලා ප්ලේන් ටිකක් එහෙම ගහලා එනවා. මොකද්ද මේ? මේකට අපි කියනවා ප්‍රතිහරණය swept out and blocked කියලා. ප්‍රතිහරණය කළ සහ අවහිර කළ. මේකට කියන්නේ ප්‍රතිහරණය කළ සහ අවහිර කළ. මම ලියන්න යන්නේ නැහැ ඔයගොල්ලන්ගේ. මේකේ තියෙනවනේ. swept out and blocked state එකට යනවා. පැත්තකට වෙලා ඉන්නවා. ඊට පස්සේ ආපහු එයාට තේරුණාම ආරයි දැන් ඔන්න රිපෝට් එක එන්න ළඟයි කියලා කැන්ටින් එකේ ඉඳන් ආයේ අර කස්සටම එනවා.
හරි. එතකොට මේ virtual memory කියන්නේ RAM එක වගේ හැසිරෙන hard disk එකේ කොටසක්. එතකොට එතෙන්ට ගිහිල්ලා ඉන්නවා. ගිහිල්ලා ඉඳලා ආපහු RAM එකට එනවා අවශ්‍ය වෙලාවට. එතකොට ප්‍රතිහරණය කළ මේ virtual memory එකට මාරු වෙන්නේ එකපාරට අවහිර කරපු ගමන් බුස් ගාලා එතෙන්ට යන්නේ නැහැ. ටිකක් වෙලා ඉන්නවා. ටිකක් වෙලා රැඳි ඉන්නවා. දැන් එක හිත ඉන්නවා. ඊට පස්සේ ඉඳලා බැරිම තැන තමයි virtual memory එකට යන්නේ. හරි? ගිහිල්ලා එතෙන්ට වෙලා ඉන්නවා. ඒ RAM එකේ ඉඩ නැහැ ළමයි. RAM එකේ මහා ලොකු ඉඩක් නැහැ. අපිට තියෙන්නේ හරි පොඩි RAM එකක් නේ hard disk එකට සාපේක්ෂව. හරි 8GB නැත්නම් 16GB ඕනනම් තියෙනවා ඇති. සමහරවිට 4GB. ඒතර RAM එක හරි පොඩි. ඒතර උතෙන්ට වෙලා මේ දඟල ඉන්න බෑ. ඒකින්ද එතනින් පන්නලා දානවා virtual memory එකට. එතෙන්ට ගිහිල්ලා පස්සේ එයාගේ අවශ්‍ය දේවල් ටික හම්බුනහම ආයේ අවහිර කළ අවස්ථාවට එන්න පුළුවන්. හරි? මෙතනත් එහෙමයි. මේ සූදානම් අවස්ථාවේත් පොලිම හෙන දිගට ගියොත් එහෙම. ඔයගොල්ලෝ දැකලා තියෙනව නේද ඔය මේ දිග පොලින් තියෙන බැංකුවල එහෙම සමහර තැන්වල ආච්චිලා මොකද කරන්නේ? එතනින් සෙරෙප්පු දෙක තියලා ආච්චි යනවා යන්න. හරි? පොලිමේ තියෙන සෙරෙප්පු දෙක එහෙම නැත්නම් මල්ලක් තියලා ආච්චි ගිහිල්ලා පොඩ්ඩක් රවුමක් දාලා එනවා. එහෙම දැකලා තියෙනව නේද? ඔය මේ ඉස්පිරිතාල වලත් එහෙමයි. බෙහෙත් ගන්න යද්දීම ඔක්කොම කට්ටිය පුටු වල ඉඳගෙන ඉන්නවා. මේ පොලිමට සෙරෙප්පු ටික තියලා. එහෙම නැත්නම් බෑග් ටික පොලිමට තියලා. එහෙම තමයි. හරි? ඒතර අන්න ඒ වගේ සූදානම් අවස්ථාවෙත් ගොඩාක් දේවල් ආවොත් එහෙම සූදානම් අවස්ථාවට උන් පෙතර පොර කන්න ගත්තොත් එහෙම මොකද කරන්නේ? මෙතනින් පන්නලා යවනවා RAM එකේ ඉඩ නැහැ කියලා. අන්න ඒගොල්ලන්ටත් මොකද වෙන්නේ? පල්ලෙහා virtual memory එකට වෙලා ඉන්න පුළුවන්. virtual memory එකේ. ඒතර ඒ වගේ එකට අපි කියනවා swept out and waiting කියලා. එහෙම නැත්නම් ප්‍රතිහරණය කළ සහ රැඳී සිටින. ප්‍රතිහරණය කළ සහ රැඳී සිටින. උන්ව මේ පැත්තට යවනවා. ඊට පස්සේ දැන් හරි වගේ තේරුනහම ආපහු එනවා. පැහැදිලි? තේරුණාද? එතකොට ඔන්න ඔය විදිහට තමයි මේ process state diagram එක වැඩ කරන්නේ. පටන් ගන්නේ නව, ඒ කියන්නේ නිර්මිත අවස්ථාවේ එතන ඉඳන් සූදානම් අවස්ථාවට ගිහිල්ලා ධාවනය වෙලා අවසන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අවහිර කළ එකට යන්න පුළුවන්. ඊට පස්සේ සූදානම් එකේ ඉඳලා ඕනනම් මේ swept out එකට යන්නත් පුළුවන්. ඒ කියන්නේ ප්‍රතිහරණය වෙන්නත් පුළුවන්. ප්‍රතිහරණය වෙලා ආපහු එන්නත් පුළුවන්. එතකොට මෙන්න මේ ඩයග්‍රෑම් එකේ මෙන්න මේ කොටස් මෙන්න මේ බෝල වලට එන්නේ මොකද්ද කියන එක. මේක සම්පූර්ණයෙන් අඳින්න ඕගලන්ට එන්නේ නැහැ. එන්නේ හිස් තැන් පුරවන්න වගේ ඒවා තමයි. එතකොට මේකේ මෙන්න මේ බෝල වලට එන විදිහ අනිවාර්යෙන් මතක තියාගන්න. RAM එකට අයත් වෙන process ටික මොනවද කියලා මතක තියාගන්න. virtual memory එකට අයත් වෙන process මොනවද කියලා මතක තියාගන්න. මොනවද RAM එකට අයිති? සූදානම් අවස්ථාවයි, ධාවන අවස්ථාවයි, අවහිර කළ අවස්ථාවයි තමයි RAM එකට අයිති වෙන process. virtual memory එකට අයිති වෙන්නේ අන්න ප්‍රතිහරණය කළ සහ රැඳී සිටින එකයි. ප්‍රතිහරණය කළ සහ මොනවද මේ අවහිර කළ අවස්ථාවයි. හරි? swept out and blocked එකයි, swept out and waiting කියන state එකයි. හරි? එතකොට ඔන්න ඔය state ටික තමයි ඔය විදිහට තමයි process state diagram එක වැඩ කරන්නේ. එතකොට ඒකෙදි තව පොඩ්ඩක් විස්තරාත්මකව ඔය 25 වෙනි පිටුවේ තියෙනවා මේ මොනවාද schedulers ටිකත් මේව කරලා ඊට පස්සේ time out වුණාම මෙතනින් ඒකත් මෙතන ලකුණු කරලා තිනවා. time out වුණාම ආපහු එනවා. ඒ කියන්නේ ධාවනය වෙවි ඉන්නවා. ධාවනය කරගන්න බෑ වෙලා යනවා. ආපහු සූදානම් අවස්ථාවට එනවා. හරි? ඊට පස්සේ අනිත් ඒවත් ඒ විදිහට සක්‍රිය වීම, తాවකාලිකව අත්හිටුවීම අන්න ඒ වගේ ඒවා. ඔයගොල්ලෝ දැකලා ඇති කම්පියුටර් එක යූස් කරනවත්දී. හරි? ඔයගොල්ලෝ කම්පියුටර් එක යූස් කරද්දී දැකලා තියෙනවද කියලා මතක් කරන්න. ෆෝන් එකෙත් සමහරලාට ඕක වෙනවා. හිතන්නකෝ ඔයා softwares දෙක තුනක් ඕපන් කරනවා. softwares දෙක තුනක් ඔයා ඕපන් කරනවා. ඕපන් කරලා ඉවර වෙලා ඔයා දැන් එකක් run කරගෙන ඉඳලා අනිත් ඔක්කොම minimize කරනවා. දැන් Word document එකක් කියලා හිතන්න minimize කරනවා. minimize කරලා ඒ වෙලාවෙම ආපහු උඩට අරගත්තොත් එහෙනම් minimize කරලා කියන්නේ පල්ලෙහාට යනවනේ. minimize කරලා ආයේ ඒ වෙලාවෙම ගත්තොත් එහෙම ටක් ගාලා ඒක load වෙනවා කිසි ගැටලුවක් නැහැ. ඒ කියන්නේ ඔයා minimize කරනවා කියන්නේ අවහිර කළ තත්ත්වයට යවනවා. ඒ process එක චුට්ටක් පැත්තකට කරනවා. ආයේ ඒ වෙලාවෙම ගත්තොත් එහෙම එයා ටක් ගාලා ආයෙ එනවා. ඒ RAM එකේ ඉන්නේ. එයා ඉන්න RAM එකේ. ටක් ගාලා එන්න පුළුවන්. හරි? හැබැයි ඔයා දැකලා තියෙනවද minimize කරලා විනාඩි 10ක් විතර ගිහිල්ලා ආපහු අරගත්තොත් එහෙම අන්න ඒක minimize වෙච්ච එක ආයෙ උඩට එන්න චුට්ටක් වෙලා යනවා. අරක load වෙනවා. දැකලා තියෙනවද? අරක තව පොඩ්ඩක් load වෙනවා. චුට්ටක් වෙලා යනවා.
අන්න හේතුව මොකද්ද? ඔයා මිනිමයිස් කරපුවම අවහිරකේ ඉඳලා එයා බලාගෙන හිටියා දැන් ඔයාව ගනි කිය හරියන්නේ නැහැ. මොකද වෙන්නේ? ප්‍රතිහරණය කර ඒ කියන්නේ virtual memory එකට මාරු වෙලා. virtual memory එකට මාරු වෙලා. පැහැදිලිද? ඒකයි ඒ virtual memory එකේ ඉඳන් එන්න චුට්ටක් වෙලා යනවා. ඒකයි ඒ ආපහු උඩට ගත්තාම පොඩ්ඩක් load වෙන්න වෙලා යන්නේ. හරි? right. ඒක ලියා මේක ඇඳගත්තනේ ටියුට් නැති කට්ටිය තියෙන කට්ටිය ඒක බලා ගන්න ඕනේ. හරි? right. ඊළඟට ඔතන මේ ඔය එක ස්ටේට් එක ගැන පොඩි විස්තරයක් කරලා තියෙනවා. බලන්න මෙන්න මේ 26 වෙනි පිටුවේ 26 වෙනි පිටුවේ ඒව ටික ඒ ඔය කරලා තියෙන්නේ මම මේ කරපු විස්තරේම තමයි පොඩ්ඩක් අර මේ මොනවාද මේ ලියන භාෂාවෙන් හරි මම උදාහරණකින් මේව කරේ. එතකොට ඒක කියව ගන්න ඕනේ. ඒක සරලව තියෙන්නේ. ඒක කටපාඩම් කරන්න බෑ ඒක කියව ගන්න ඕනේ. මම ඒක ටියුට් එක නැති අයට මෙතනින් ෂෙයා කරන්න. ඔයගොල්ලෝ වීඩියෝ එක පෝස්ට් කරලා මෙන්න මේක කියව ගන්න ඕනේ. නව තත්ත්වය කියන්නේ මොකද්ද? මොකද මුල් වරට ක්‍රියායනයක් නිර්මාණය කළ විට එම තත්ත්වය නිර්මිත වූ නව අවස්ථාව වේ. අන්න ඒ වගේ. හරි? එතකොට මම මේ කියන දේවල් ඔය ටික ලියා ගන්න. ඊට පස්සේ මම මේ කියන දේවල් ටික highlight කරගන්න. නව තත්ත්වය කියලා කියන්නේ මොකද? මුල් වරට ක්‍රියායනයක් නිර්මාණය කළ විට එම තත්ත්වය නිර්මිත හෝ නව යන නමින් හඳුන්වේ. අන්න ඒක highlight කරගන්න. නව තත්ත්වය යටතේ 26 වෙනි පිටුවේ නව තත්ත්වය යටතේ ඒක highlight කරගන්න. හරි? නව තත්ත්වය. ලෙඩේ හැදුන වෙලාව. ඊට පස්සේ සූදානම් තත්ත්වය යටතේ highlight කරගන්න මෙම තත්ත්වයේ රැඳී සිටින හෝ ක්‍රියාත්මක කළ හැකි තත්ත්වය ලෙසද හැඳින්වේ. මෙම තත්ත්වයේ පවතින ක්‍රියායනයක් ඊළඟට පත්වන්නේ මෙම තත්ත්වයටයි. නව තත්ත්වයේ පවතින ක්‍රියායනයක් ඊළඟට පත්වන්නේ මෙම තත්ත්වයටයි. මෙන්න මේක highlight කරගන්න. මෙම තත්ත්වයට පත්වන ක්‍රියායනයක් ප්‍රධාන මතකයේ රැඳී පවතුනුයේ එම ක්‍රියායනය පද්ධතියේ මධ්‍ය සැකසුම් ඒකකය මගින් ක්‍රියාකාරී එතන ක්‍රියා යන තත්ත්වයට නෙමෙයි ක්‍රියාකාරී තත්ත්වයට පත්වන තුරුය කියන වාක්‍ය highlight කරගන්න. හරි? මෙම තත්ත්වයට පත්වන ක්‍රියායනයක් ප්‍රධාන මතකයේ රැඳී පවතුනුයේ එම ක්‍රියායනය පද්ධතියේ මධ්‍ය සැකසුම් ඒකකය මගින් ක්‍රියාත්මක තත්ත්වයට පත්වන තුරුය කියන එක highlight කරගන්න. හරි? right. ඊළඟ ධාවන තත්ත්වය කියලා කියන්නේ අන්න සක්‍රිය හෝ ක්‍රියාත්මක තත්ත්වය කියලා හඳුන්වනවා. යම් එතන highlight කරගන්න යම් අවස්ථාවකදී CPU එකෙන් ක්‍රියාත්මක වන ක්‍රියායනය මෙසේ හඳුන්වනවා. CPU එකේ ඒ වෙලාවේ ක්‍රියාත්මක වෙන process එක තමයි ධාවනය කියන අවස්ථාව. ධාවනය කියන අවස්ථාව. හරි. ඊළඟට අවහිර කළ අවස්ථාව කියන එක highlight කරගන්න. කිසියම් ක්‍රියායනයක් මෙම තත්ත්වයට පත් වූහොත් මෙම තත්ත්වය මධ්‍ය සැකසුම් ඒකකයෙන් ඉවත් කොට ප්‍රධාන මතකයේ හෝ අතත්්‍ය මතකයේ රඳවා තබා ගනී කියන එක. ප්‍රධාන මතකයේ හෝ අතත්්‍ය මතකයට ගෙනාවොත් ඒක අපි කියනවා ප්‍රතිහරණය කළා කියලා. මේක තිබ්බොත් අවහිර කළම ස්ටේට් එකේ. හරි? ඒ වාක්‍ය highlight කරගන්න. ඊළඟට අවසන් කළ තත්ත්වය කියන එකේ බලන්න ඒකේ ලියන්න ඒකේ පළවෙනි වාක්‍ය ක්‍රියායනයක් ක්‍රියාත්මක වෙමින් පවතින විට අතරමඟ නවතා තැබීම හෝ ක්‍රියාත්මක වී අවසන් කිරීම මෙසේ හැඳින්වේ. අවසන් කරා කියන්නේ එක්ක මගදී නතර වෙලා යන්නත් පුළුවන්. අපි රන් වෙවිදීදී ෆිල්ම් එකක් ක්ලෝස් කරා ගේම් එකක් ක්ලෝස් කරා කියලා හිතන්නකෝ. එතන ඉවරයි. එතකොට එක්ක එහෙම නැත්නම් සම්පූර්ණයෙන් ෆිල්ම් එක ඉවර වෙනවා ගේම් එක ගහලා ඉවර වෙනවා. සම්පූර්ණ ප්‍රොසෙස් එක අවසන් වෙනවා. හරි? right. ඊළඟට ප්‍රතිහරණය කළ සහ රැඳී සිටින swept out and wait කියන එක එතනින් බලන්න එතනත් පළවෙනි වාක්‍ය highlight කරගන්න. සූදානම් තත්ත්වයේ පවතින ක්‍රියායනයක් බොහෝ වේලාවක් ප්‍රධාන මතකයේ රැඳී සිටියහොත් ඉක්මනින් ක්‍රියාත්මක විය යුතු වෙනත් ක්‍රියායනයක් සඳහා ඉඩ ලබා දීමට මෙම ක්‍රියායනය ද්විතීක ආචරණයේ ඇති අතත්්‍ය මතකයට අන්න මාරු වෙනවා. හරි? ඒක highlight කරගන්න.
ඊළඟට ප්‍රතිහරණය කළ හා අවහිර කළ කියන්නේ එතන දාන්න ප්‍රධාන මතකයේ අවහිර කළ තත්ත්වය සහිත ක්‍රියායන ද්විතීක ආචරණයට ඇති අතත්ත්වය මතකයට මාරු කරනු ලැබේ කියන එක highlight කරගන්න. හරි? පොඩි දේවල්. නමුත් ඔයින් ප්‍රශ්න එනවා. ඔයින් ප්‍රශ්න එනවා. හරි? එතකොට බලන්න සූදානම් තත්ත්වයේ මෙහෙම ඉන්නවා ධාවනය වෙනවා. ඒක එක්කෙනා ධාවනය වෙනවා. ඔය ඉන්ටරප්ට් එකක් කියන්නේ මොකද්ද? හදිස්සියේ එන බාධා පණිවිඩය. ඒ කියන්නේ දැන් මෙහෙම ලෙඩු ටික ඉන්නේ නැද්ද? එකපාරට එනවා. මෙහෙම හදිසි ලෙඩෙක්. පපුවේ අමාරු ඇදුණා. මම හදිසි ලෙඩෙක් එනවා. මම හරි? අන්න මැරෙන්න ඕන්න මෙන්න. ඒතකොට ඔහොම තල්ලු කරගෙන මෙයාව ඇවිල්ලා අන්න ඒතකොට මොකද කරන්නේ? මේ පෝලිං ඔක්කොම පැනගෙන හදිසිකාරයෙක්නේ. එයාව ඉස්සරහටම අරගෙන එනවා. ඒක තමයි බාධා පණිවිඩ. හරි? එතකොට ඒ වගේ ඒවායිද මතක තියාගන්න මේ ඔක්කොම පැත්තකට දාලා මේ හදිසි ප්‍රොසෙස් වලට ඉඩ දෙනවා ප්‍රොසෙසර් එක. හදිසි ඒවට ඉඩ දෙනවා ප්‍රොසෙසර් එක. right. ඊළඟට ඔන්න වැදගත්ම කොටසක් මෙන්න මේ සන්දර්භ ස්විචය කියන එක. සන්දර්භ ස්විචය කියන එක. context switch කියන එක. ඊළඟට මාතෘකාව දාගන්න. මම ටියුට් එකේ පෙන්නන්නම්. ටියුට් එක නැති කට්ටිය ඒක ලියා ගන්න. මෙන්න මේ පින්තූරය ඇඳ ගන්න. හරි? සන්දර්භ ස්විචය කියන මෙන්න මේක ඇඳ ගන්න. අවශ්‍ය දේවල් ලියා ගන්න. මෙන්න මේ පින්තූරය ඇඳ ගන්න. මේක. වීඩියෝ එක පෝස් කරා ඇඳගත්තා. right. ඊට පස්සේ ඇඳපු එක බලාගෙන මේක දිහා බලන්න ඕනේ. එතකොට සන්දර්භ සුචය කියලා කියන්නේ සරලව අරගත්තොත් එතන highlight කරගන්න එක් ක්‍රියායනයක් නවතා තවත් ක්‍රියායනයක් ආරම්භ කිරීම සන්දර්භ සුචය ලෙස හැඳින්වෙනවා. එකක් නවත්තලා ඊළඟ එක පටන් ගන්න එක. එතකොට ඒක සම්පූර්ණයෙන් අවසන් කරා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පොඩ්ඩක් ඉන්න කියලා අවහිර කරලා පොඩ්ඩක් තියලා ඊළඟ එක්කෙනාව ගත්තා වෙන්න පුළුවන්. හරි? ආරම්භ කිරීම සන්දර්භ සුචය ලෙස හැඳින්වේ. එතකොට ඔන්න මෙන්න මේක ඉතා වැදගත්. බලන්න ඊළඟ ඡේදේ කියලා තියෙන එක. සන්දර්භ සුචය මගින් ක්‍රියායනයක් මධ්‍ය සැකසුමේ පද්ධතියේ පෙර තිබූ තත්වයෙන්ම නැවත පිහිටවනු ලබයි. මේ සඳහා සන්දර්භ සුචය PCB කියන එක කියන්නේ ක්‍රියායන පාලන කාණ්ඩයේ තොරතුරු භාවිතා කරයි. right. ඔය වෙන්නේ මොකද්ද කියලා මම පැහැදිලි කරන්න. දැන් හිතන්නකො මෙහෙම. ඔයා යම් කිසි වැඩක් කර ඉන්නවා. ඔයා යම් කිසි වැඩක් කර ඉන්නවා. දැන් මතක තියාගන්න ඔය PCB ක්‍රියායන පාලන කාණ්ඩය. හරි? ක්‍රියායන පාලන කාණ්ඩය. එතකොට ඔයා යම් කිසි වැඩක් කර ඉන්නවා. අපි හිතමු ඔයා ගස් ලැබු ගෙඩියක ඇට ගණන් කර ඉන්නවා. හරි? වෙන වැඩක් නැහැ. ගස් ලැබු ගෙඩියක ඇට ගණන් කරගෙන ඉන්නවා 1යි 2යි කියලා. දැන් එන ඇට තොගයක් තියෙනවා. හරි? දැන් ඔයා දැනට ඔන්න 385ක් විතර වෙනකන් ගණන් කරලා තියෙනවා. 385ක් ගණන් කරලා තියෙන්නේ. තව 400ක් විතර පේන විදිහට යන්න තියෙනවා. දැන් භාගයක් ගණන් කරලා ඉවරයි. ඒ ඇස්සේ අම්මා කතා කරනවා කඩේට ගිහිල්ලා එන්න හරි වෙන මොකක් හරි වැඩකට. දැන් ඔයා එක ප්‍රොසෙස් එකක් කර ඉන්නේ. එක ප්‍රොසෙස් එකක් රන් වෙවි තියෙන්නේ. ගස් ලැබු ගෙඩිය ඇට ගණන් කිරීම කර ඉන්නේ. හරි? ඒ ඇස්සේ අම්මා කතා කරනවා වෙන මොකක් හරි කඩේට ගිහිල්ලා එන්න හරි වෙන මොකක් හරි ප්‍රොසෙස් එකකට. දැන් මොකද කරන්නේ? අන්න ඒක සම්පූර්ණයෙන් දාලා ගිහිල්ලා අර වැඩේ කරලා આવොත් ඔයාට මෙලෝ සංසාරයෙන් මතක නැහැ මෙතන ඇට කීයක් ගණන් කරාද කියලා. එතකොට හරියන්නේ නැහැ වැඩේ. එතකොට මොකද කරන්නේ? එතකොට ප්‍රොසෙසර් එකටත් ඕගේ වැඩ වෙනවා. වැඩක් කර ඉන්නවා. එකපාරට අම්මා කතා කරන්නේ නැහැ ප්‍රොසෙසර් එකට. වෙන මොකක් හරි මේ ප්‍රොසෙසරේ වෙන මොකක් හරි software එකකින් කෑ ගහනවා මෙන්න මෙහෙට එන්න කියලා. එතකොට දැන් අපි මොකද කරන්නේ? අපිට කරන්න පුළුවන් අන්න දැන් 385ක් විතර දැන් මේ චුට්ටට මට මතක නැහැ කීයද කිව්වේ කියලා. 385 කියලා දැන් වෙන ප්‍රොසෙස් එකකට ගියාම එහෙම තමයි. කලින් එක මතක නැහැ. එතකොට 385ක් ඔන්න දැන් ලබ්බු ගෙඩිය ඇට ගණන් කරලා තියෙනවා. දැන් වෙන වැඩකට යන්නේ. අපි මොකද කරන්නේ? අපි කතා කරනවා මෙතන ඉන්න මේ PCB ක්‍රියායන පාලන කාණ්ඩයට. ක්‍රියායන පාලන කාණ්ඩය කියන්නේ එක යාළුවෙක් වගේ. යාළුවට කතා කරනවා ක්‍රියායන එන්න කියලා. පාලන කාණ්ඩයට එන්න කියනවා. ඌට කියනවා මම පොඩි වැඩකට යනවා වෙන වැඩකට යනවා මං එනකන් 385යි කියලා මතක තියාගෙන ඉන්න. 385යි කියලා මතක තියාගෙන ඉන්න. මම ටක් ගාලා එනවා. ආවෙන් පස්සේ මට කීයද කියලා කියන්න කියලා. මොකද කරන්නේ? අන්න අපි කර හිටපු වැඩේ ඌට මතක් කරගන්න මතක තියාගන්න කියලා යාළුවා විශ්වාස කරලා අපි යනවා අපේ වැඩේට ගිහිල්ලා අනිත් ක්‍රියායනේ වැඩේ කරලා ආපහු එනවා. ආපහු ඇවිල්ලා අන්න අරුගෙන් අහනවා
මේ හරි මං අනිත් වැඩේ ඉවරයි. දැන් මං කීයද මතක තියාගෙන ඉන්න කිව්වේ. ඌ කියනවා 485 කියලා. හරි? එතකොට අන්න අපේ යාළුවෝ නම් එහෙම තමයි. එතකොට මේ ඊට පස්සේ 485 ඉඳන් ඊට පස්සේ ගස් ලැබු ගෙඩිය 8 ගණන් කරන ඔක්කොම වරදිනවා. එතකොට අපේ PCB එහෙම කරන්නේ නැහැ. PCB එක හරියට මතක තියාගෙන ඉන්න උඩ 385 කිව්වොත් එහෙම 385ම තමයි. ඌ මතක තියාගෙන ඉඳලා අපි එතෙන්ට ආවහම මොකද කරන්නේ? එයා කියනවා හරි ඔයා මට මතක තියාගෙන ඉන්න කිව්වේ 385 ඔන්න මං කිව්වා කියලා. ඊට පස්සේ ප්‍රොසෙසර් එක මොකද කරන්නේ? එතන ඉඳන් වැඩේ පටන් ගන්නවා. එතන ඉඳන් වැඩේ පටන් අරගෙන කරගෙන යනවා. එතකොට මේ PCB කියන අපේ මේ මිනිස්සයා මොකද කරේ? එයා කරේ යම්කිසි ප්‍රොසෙස් එකක් නතර කරද්දී ඒ නතර කරපු තැන තිබුණ දත්ත ඒ දේවල් ටික ගබඩා කරලා තියාගත්තා. එතකොට අපිට පුළුවන් අපේ ඔළුවෙන් ඒ ටික අයින් කරලා දාන්න. එතකොට අපිට මතකවත් නැහැ අපේ ඔළුව නිදහස්. ආයේ ඒක මතක් කර කර යන්න ඕනේ නැහැ. හරි? ඒක මතක් කර කර යන්න අවශ්‍ය නැහැ. ඒක ඔළුවෙන් අයින් කරලා දාන්න පුළුවන්. එතකොට ප්‍රොසෙසර් එකත් එහෙමයි. සම්පූර්ණ ඒක රෙජිස්ටර්ස් වලින් අයින් කරලා දානවා. ඒ PCB ට කියලානේ තියෙන්නේ. මේක මතක තියාගෙන ඉන්න මං ආයේ එනවා කියලා. PCB ඒක මතක තියාගෙන ඉන්නවා. process control block එක registers වලින් අරයා මතකයේ ඔක්කොම ටික අයින් කරලා දාලා අනිත් වැඩේ ලස්සනට කරලා ආපහු ඇවිල්ලා PCB එකෙන් අහනවා කීයද මතක් කරගද මට මං කර කර හිටියේ මොකද්ද කියලා. පැහැදිලි? ඔන්න ඔය වගේ. එතකොට process control block එකකින් වෙන්නේ ඔන්න ඕක. එතකොට එතන බාන්න එතන තුන්වෙනි තරුව එතන highlight කරගන්න. ඒ තුන්වෙනි තරුවම highlight කරගන්න. එතන නියමකරණයේ විසින් ක්‍රියායනයක් ධාවන අවස්ථාවේ සිට වෙනත් තත්වයකට යැවීමේදී ධාවන එකේ ඉඳලා වෙනත් තත්වයකට යැවීමේදී සංදර්භ සුචය අන්න context switch එක මගින් එම ක්‍රියායනයේ මධ්‍ය සැකසුම් ඒකකයේ තිබූ අවස්ථාව ඒක කොහෙද හිටියේ කොච්චරක් වැඩේ කරලාද තිබ්බේ කියලා තිබූ අවස්ථාව PCB තුල සටහන් කර රෙජිස්ටර් වලින්ද එම ක්‍රියායනයේ තත්ත්ව ඉවත් කරලා දානවා. එයාගේ මතකයෙන් ඔක්කොම අයින් කරලා PCB ට බාර දෙනවා. ඔන්න ඔක පොඩ්ඩක් මතක තියාගන්න හිටපන් කියලා. තේරුණාද? පැහැදිලිද? ඒතර ඔන්න ඔක තමයි process control block එකෙන් වෙන්නේ. ඒ තුන්වෙනි තරුවට තවත් තරුවක් දාගත්තා නම් වඩා හොඳයි. ඒතර ඒක තමයි ඔය රූපානුසාරයෙන් පල්ලෙහා නිරූපණය කරලා තියෙන්නේ මොකද්ද? වම් පැත්තේ තියෙනවා P බිඳුව කියන ක්‍රියායනය ඇවිල්ලා ඒක ක්‍රියාත්මක වෙවි තියෙනවා. ඒක ක්‍රියාත්මක වෙවි තියෙද්දි බලන්න හරහට ඉලක්ක ගිහිල්ලා තියෙනවා මොකද්ද? interrupt call එකක් ඇවිල්ලා අන්න call එකක් ඇවිල්ලා වෙන වැඩකට අම්මා කතා කරලා. එතකොට ඒක මොකද කරන්නේ? save කරනවා PCB එකේ. PCB එකේ save කරනවා. save කරලා එතන ඉඳන් බලන්න මොකද කරලා තියෙන්නේ කියලා. එතන ඉඳන් පල්ලෙහා ඊතලේ එතනින් පල්ලෙහා ඊතලේ ගිහිල්ලා මොකද කරලා තියෙන්නේ? දකුණු පැත්තේ වෙන process එකක් ක්‍රියාත්මක කරන්න පටන් අරගෙන. අන්න ඒක ක්‍රියාත්මක කරනවා. ඒක චූට්ටක් පල්ලෙහාට ගිහිල්ලා ආයෙ මොකද වෙලා තියෙන්නේ? අන්න ඊළඟ process එක පටන් අරගෙන තියෙනවා save state in PCB කියලා ඊළඟ state එක. එතකොට ඒක පටන් අරන් තියෙන්නේ වම් පැත්තේ. හරි? එතකොට උඩින්ම P බිඳුව ඇවිල්ලා ඊට පස්සේ P1 ක්‍රියාත්මක වෙලා ඊට පස්සේ ආයෙත් P බිඳුව කියන එක එතන ඉඳන් ක්‍රියාත්මක වෙලා. හරි? ඔක නිකන් රූපානුසාරයෙන් අපි කියපු කතන්දරේ නිරූපණය කරලා තියෙන්නේ. හරි? right. එතකොට ඔන්න ඔය විදිහට තමයි මේ PCB එක ක්‍රියාත්මක වෙන්නේ processor එක ඇතුලේ. ඕකත් හොඳට මතක තියාගන්න. ඕවයින් ප්‍රශ්න එනවා. right. ඊළඟට ඊට පස්සේ යන්න එරිම මෙන්න මේක. පාලන කාණ්ඩයේ විසින් පහත කරුණු පිළිබඳ සටහන් තබා ගන්නු ලැබේ කියලා තියෙන්නේ 28 වෙනි පිටුවේ. අන්න ඒක පොඩ්ඩක් highlight කරගන්න. ඒකේ ඡේදයේ අන්තිමට තියෙනවා යායන නෙමෙයි ක්‍රියායන පාලන කාණ්ඩයේ විසින් පහත කරුණු පිළිබඳ සටහන් තබා ගනි. මොනවද සටහන් තබා ගන්නේ? අන්න බලන්න පළවෙනි එක ක්‍රියායන තත්ත්වය. ඌ දැන් කොතනද ඉන්නේ? මොන තත්ත්වයේද ඉන්නේ? ක්‍රියායන හඳුනා ගැනීම අංකේ උට අංකයක් තිබ්බනේ. ඒ අංකේ මොකද්ද? අංක පැටලුනොත් එහෙම වෙන ක්‍රියායනයක් මේව කරොත් එහෙම. වැඩසටහන් ගණකය කියන්නේ ප්‍රෝග්‍රෑම් කවුන්ටර් මුට කොච්චරක් ප්‍රෝග්‍රෑම් රන් කරන්න තිබ්බද? ක්‍රියායන රෙජිස්ටර් එක. ඒ කියන්නේ ක්‍රියායන ක්‍රියාත්මක තත්ත්වයේදී රඳවාගෙන සිටිය යුතු මොන රෙජිස්ටර් එකේද? එක එක රෙජිස්ටර්ස් තියෙනවනේ. එක එක රෙජිස්ටර්ස් එක එක වැඩවලට පාවිච්චි කරනවා. ඒතකොට මොන රෙජිස්ටර් එකටද මේක යන්න ඕනේ? කොහෙද ඉඳන්ද රන් වෙන්න ඕනේ කියලා මතක තියාගෙන ඉන්න ඕනේ. ඔය කරුණු පහත් චුට්ටක් ඊළඟට ආදාන ප්‍රතිදාන තොරතුරු ඉන්පුට් අවුට්පුට් දේවල් තිබ්බොත් ඒවා ටිකත් මතක තියාගෙන ඉන්නවා. ඒතර ඔන්න ඔය කරුණු පහත් චුට්ටක් මතක තියාගන්න මේ සරලව මොනවද මතක තියෙන්න මේ PCB එකේ ගබඩා වෙලා තියෙන්නේ කියලා. මොනවද ගබඩා වෙලා තියෙන්නේ?
දැනට ක්‍රියාත්මක වෙන තත්ත්වයයි ඊළඟට ක්‍රියායනයේ හඳුනා ගැනීමේ අංකයයි නම්බර් එකයි වැඩසටහන් ගණකය කියලා කියන ප්‍රෝග්‍රෑම් කවුන්ට් එක. ප්‍රොසෙස් එකක් ඇතුලේ තව ගොඩක් දේවල් ගොඩක් ස්ටෙප්ස් ගොඩක් තියෙන්න පුළුවන්. ඒ අංකය තමයි ප්‍රෝග්‍රෑම් කවුන්ට් එක කියලා කියන්නේ. ක්‍රියායන රෙජිස්ටර් එක. රෙජිස්ටර්ස් කියන්නේ අපි මොනවද කියලා දන්නවා. ඒක ක්‍රියාත්මක වෙන්න ඕන රෙජිස්ටර් එක මොකක්ද කියලා. ඊළඟට ආදාන ප්‍රතිදාන තොරතුරු. දැනට තියෙන මෙන්න මේ වගේ අපි අර කලින් ඇන්දි software ආදාන ප්‍රතිදාන x බිඳුවද x 10ද අන්න ඒ වගේ ඒ තොරතුරු ටික. හරි? එතකොට ඔන්න ඔය ටික ගබඩා කරලා තියාගන්න ඕනේ. right. ඊළඟට බලන්න අපිට කතා කරන්න තියෙනවා නියමකරණය කියන එකේදී යන්නකෝ 28 වෙනි පිටුවේ. හරි? එතකොට එතන කියනවා ඉස්සෙල්ලාම නියමකරණය කියන එක අරගත්තොත් එහෙම. හරි? නියමකරණය කියලා කියන්නේ ෂෙඩියුලින් කියලා කියන්නේ ෂෙඩියුල් එකක් කියලා කියන්නේ මොකද්ද? අන්න අපි මේ යම්කිසි පිළිවෙලක් ෂෙඩියුල් එකක් කියන්නේ ඒකනේ. දැන් අද මගේ ෂෙඩියුල් එක උදේ මොනවද කරන්නේ ඊට පස්සේ දෙවෙනියට මොනවද කරන්නේ ඒක ඉවරලා මොනවද කරන්නේ අන්න පිළිවෙලක්. හරි? කාලසටහනක් වගේ අන්න ෂෙඩියුල් එකක් කියන්නේ අන්න ඒ වගේ. එතකොට මෙතනත් අපේ මේ ප්‍රොසෙස් ටික ඔහේ රන් වෙන්නේ නැහැ. යම්කිසි ෂෙඩියුල් එකක් අනුව තමයි රන් වෙන්නේ. ඒක තමයි මේ ෂෙඩියුලින්. ඔය ෂෙඩියුල් එක හදන එක තමයි මේ ෂෙඩියුලින් කියලා කියන්නේ. එතකොට එතන බලන්න මෙන්න මේවා ටික හයිලයිට් කරගෙන මම කියනවා බලන්න බහුකාර්ය හා බහු සැකසුම් මෙහෙයුම් පද්ධති නිර්මාණය කිරීමේදී යොදා ගන්නා ප්‍රධාන සංකල්පය ලෙස මෙය හැඳින්විය හැකියි. ඒක හයිලයිට් කරගන්න. ටියුට් නැති කට්ටිය ඒවා ලියා ගන්න. බහුකාර්ය හා බහු සැකසුම් මෙහෙයුම් පද්ධති නිර්මාණය කිරීමේදී යොදා ගන්නා ප්‍රධානම සංකල්පය ලෙස නියමකරණය හැඳින්විය හැකියි. බලන්න ඊට පස්සේ කියනවා මෙහිදී පරිගණකයක ඇති මධ්‍ය සැකසුම් ඒකක ප්‍රමාණයට වඩා වැඩි ක්‍රියායන ප්‍රමාණයක්. හරි සකසනය තුල ක්‍රියාත්මක වෙන හින්දා මධ්‍ය සැකසුම් ඒකකයේ තුලින්ද මධ්‍ය සැකස ඒකකයේ තුලින්ද භාවිතා කර සියලු ක්‍රියායන ක්‍රියාත්මක කරවීමට සිදුවෙන නිසා හරි. ඒ කියන්නේ ඔය ටික කියව ගන්න මේ එතන කියන්නේ මේකයි. දැන් අපි මධ්‍ය සැකසුම් ඒකක කීයක් තියෙනවද? ප්‍රොසෙස් එකයි තියෙන්නේ. අපි ඒකේ කෝස් අපි හිතමු කීපයක් තිබ්බා කියලා. එහෙම තිබ්බත් මේ ප්‍රොසෙස් තියෙනවා ගොඩක්. එක ප්‍රොසෙස් එකක් එක මේ කෝහයකට දීලා එහෙම ඉවර කරන්න බෑ. තේරෙනවද? එතකොට මධ්‍ය සැකසුම් ඒකක මේ තියෙන එකෙන් අපි මේ ඔක්කොම ප්‍රොසෙස් ටික රන් කරන්න ඕන. එතකොට අර මං කලින් කිව්ව දොස්තරගේ කතන්දරේ වගේ මෙයා මුලින්ම එක ලෙඩෙක්ව බලනවා. ඊට පස්සේ එයා ලෙඩාව ඉවර වෙනකම්ම ඔහේ මූණට මූණ බලාගෙන ඉඳලා ඒක ඉවර කරලා ඊළඟ එකව බලනවා. එහෙම කරන්න ගියොත් එහෙනම් මේ ප්‍රොසෙස් ටික රන් කරන්න වෙන්නේ නැහනේ. මොකද කරන්නේ? අන්න එක ලෙඩෙක් බලනවා, එයාගේ චුට්ටක් වෙලා යනවා, නුව පැත්තකට දාලා ඊළඟ එක්කෙනාව බලනවා. ඒ වැඩේ පැත්තකින් තියලා ඊළඟ එක්කෙනාව බලනවා, නේ? අන්න එහෙම තමයි මේ ෂෙඩියුල් එක ඒගොල්ලෝ හදාගන්නේ. ඒතර මේ ප්‍රොසෙස් එකේ ෂෙඩියුල් එක හදාගන්නේ. යම් කිසි ප්‍රොසෙස් එකක් රන් කර ඉන්න නැද්දී තේරෙනවා නම් මූට දැන් මේක හරියන්නේ නැහැ, මේක රන් වෙන්නේ නැහැ කියලා ඒක පැත්තකට දාලා ඊළඟ එකට ටක් ගාලා අරගන්න ඕනේ. ඊළඟ එකට ටක් ගාලා අරගෙන මේ වැඩේ කරන්න ඕනේ. හරි? එතකොට මේ ෂෙඩියුලින් කියන එක ඉතා වැදගත් ප්‍රොසෙස් එකක් ඇතුලේ වැඩ ගොඩක් කරද්දී. හරි? එක වැඩක් කරනවා නම් කිසි ගාණක් නැහැ. එක වැඩක්නේ. ඒ වැඩේ කරලා ඉවරනවා. ඊට පස්සේ ඉවරයි. ඊළඟට ඊළඟ වැඩේට යනවා. හැබැයි මේ මොනවද? එකවර වැඩ ගොඩක් කරද්දී මේ ෂෙඩියුල් එක කියන එක ඉතා වැදගත්. දැන් අපෙත් එහෙමනේ. ඔයා එක වැඩක්ද වැඩ ගොඩක්ද කරන්නේ? ඔයාට වැඩ තොගයක් තියෙනවනේ. ළමයි බලන්න තියෙනවා. හරි? ඊට පස්සේ ගෙදර කණ්ඩ උයන්න තියෙනවා. ඒ ඔක්කොම අස්සේ ඒ ලෙවල් කරන්නත් තියෙනවා. හරි? එතකොට ඔයත් ෂෙඩියුල් එකක් හදාගන්න. ඒ ලෙවල් අරගත්තාම ඒ ලෙවල් වල සබ්ජෙක්ට්ම 3ක් තියෙනවා. එතකොට ඒවා කාර්යයන් 3ක්. හරි? එතකොට අන්න ෂෙඩියුල් එකක් හදාගන්න ඕනේ මේවා පාඩම් කරන්න. තේරුණාද? එතකොට ඒක තමයි ෂෙඩියුලින් වල වැදගත්කම. දැන් බලමු මේකේ ෂෙඩියුලින් කරන්නේ කොහොමද කියලා. ඒවා අපිටත් පාවිච්චි කරන්න පුළුවන් 28 ඊට පස්සේ යන්න 29ට. බලන්න මේ ෂෙඩියුල් එක හදන හරි ඒවට අපි කියනවා නියම කාරක කියලා. ෂෙඩියුලර්ස් ಜಾති තුනක් අපිට කතා කරන්න තියෙනවා මෙතනදී. පළවෙනි එක තමයි long term schedulers එහෙම නැත්නම් job scheduler කියලාත් කියනවා. long term scheduler එහෙම නැත්නම් job scheduler කියලා කියන්නේ මේ බලන්න එතන පල්ලෙහා කියලා තියෙන්නේ මේ මගින් කාර්ය පෙළ ගැස්මේ එහෙම නැත්නම් ක්‍රියායනයේ ඇති ප්‍රධාන මතකයේ ඇති සූදානම් පෙළ වෙත එවනු ලබයි. බලන්න මෙන්න මේ සූදානම් තත්ත්වයට එවන්න මෙතෙන්ට පෙළ ගස්වන්න පාවිච්චි කරන්නේ අපි දීර්ඝකාලීන නියමකාරක එහෙම නැත්නම් long term schedulers කියන එක. ඊළඟට මධ්‍යකාලීන එකේ තමයි ප්‍රධාන මතකයේ හා ද්විතීක මතකයේ අතර මාරු කරන්නේ. මේ දෙන්න අතර මාරු කරන්නේ
අන්න මධ්‍යකාලීන. හරි? එතකොට බලන්න නිර්මිත එකේ ඉඳන් නවයකට ගෙනාවේ කවුද? අන්න ජොබ් ෂෙඩියුල එහෙම නැත්නම් long term ෂෙඩියුල. දීර්ඝකාලීන මේ ක්‍රියා දීර්ඝකාලීන නියමකාරක. හරි? ෂෙඩියුලර්ස් වලට සිංහල වචනේ නියමකාරක. එතකොට long term ෂෙඩියුලර්ස් තමයි මෙතනට 9 ඉඳන් සූදානම් එකට ගෙනාවේ. සූදානම් එකයි ඊට පස්සේ අතත්්‍ය මතකයයි අතර එහෙම නැත්නම් අවහිර කලයක ඉඳන් අතත්්‍ය මතකය අතර ඒ දත්ත හසුරවන්නේ අන්න මධ්‍යකාලීන නැත්නම් mid term schedulers මධ්‍යකාලීන නියමකාරක. ඊට පස්සේ බලන්න එතන අවස්ථා ටික දීලා තියෙනවා. අවහිර කල ඉඳන් ප්‍රතිහරණය කළ සහ අවහිර කළ. ඊට පස්සේ රැඳී සිටින එකේ ඉඳලා ප්‍රතිහරණය කළ සහ රැඳී සිටින. නව එකේ ඉඳලා ප්‍රතිහරණය කළ සහ රැඳී සිටින එකට. ඒ කියන්නේ ඔය මෙතනින් මෙහෙම එන්නත් පුළුවන්. හරි? මෙන්න මේක මෙහෙම එන්නත් පුළුවන්. මෙහෙමත් ඊතලයක් තියෙනවා. ඒක අරක තිබ්බ නේද? ඒක තිබ්බේ නෑනේ. තිබ්බේ නැත්නම් ඒක ගහගන්න. ඒ ඊතලෙත් එහෙම එන්නත් පුළුවන්. හරි? 9 එකේ ඉඳලා කෙලින්ම මෙතනට එන්න පුළුවන්. මේ RAM එක මේ වෙද්දි full නම්. RAM එක මේ වෙද්දි full නම් කෙලින්ම මෙතනට එන්නත් පුළුවන්. හරි? ඊට පස්සේ කෙටි කාලීන නියමකාරක වලින් කරන්නේ short term schedulers වලින් කරන්න යන සූදානම් එකේ ඉඳලා දාවන තත්වයට අරගෙන යනවා. සූදානම් තත්වයේ ඉඳලා දාවන තත්වයට. හරි? එතකොට long term schedule මැද්දේ long term schedule එකෙන් මොකද කරේ? 9 එකේ ඉඳන් සූදානම් එකට ගෙනාවා. mid term schedule එකෙන් මොකද කරේ? සූදානම් එකේ ඉඳලා මෙන්න මේ අතත්්‍ය මතකයට අවහිර කළ එකේ ඉඳලා හරි මේකේ ඉඳන් හරි මෙතන ඉඳන් හරි මේ අතත්්‍ය මතකයට මාරු කරා. mid term schedule. ඊළඟට short term schedule එකෙන් ඒ කියන්නේ කෙටි කාලීන එකෙන් අන්න සූදානම් එකේ ඉඳලා දාවන තත්වයට මේවා ටික අරගෙන ගියා. පැහැදිලි? ඒතර ඔන්න schedulers තුන හොඳට මතක තියාගන්න මොනවද මේ schedulers වලින් කරන්න කියලා. පළවෙනි එකෙන් මේ විදිහට පල්ලෙහාට ගෙනාවා. දෙවෙනි එකෙන් virtual memory එකට ගෙනිච්චා. තුන්වෙනි එක කියලා කියන්නේ මේ short term schedule එකෙන් ධාවනය වෙන එක අරගත්තා. long mid short කියන තුන මතක තියාගන්න. හරි? right. ඊට පස්සේ එතන මෙන්න මේක චුට්ටක් ලියා ගන්නකො ටියුට් නැති කට්ටිය. මෙන්න මෙහෙම. මෙන්න මේක හරි. මෙන්න මේ 1 2 3 කියන තුන පොඩ්ඩක් ලියා ගන්න ඕනේ. හරි? right. එතකොට ඔන්න ඔය විදිහට මේ schedulers තුන වැඩ කරනවා කියන එක මතක තියෙන්න. එතකොට ඔයයි ප්‍රශ්නයක් අහන්න පුළුවන් කෙලින්ම සූදානම් තත්වයේ සිට හරි සූදානම් තත්වයේ සිට මෙන්න මේ ප්‍රතිහරණය කළ සහ සූදානම් අවස්ථාවට මේක මාරු කරන්නේ මොන schedule එකෙන්ද? හරි මොන schedule එකෙන්ද? අන්න අපිට කියන්න පුළුවන් mid term schedule එකකින්. ඊට පස්සේ සූදානම් අවස්ථාවේ ඉඳලා ධාවන තත්වයට අරන් යන්නේ මොන schedule එකෙන්ද? අන්න අහන්න පුළුවන් ප්‍රශ්න. හරි? ඒතොර ඒ වගේ ඒවා. ඒතොර ඒවා අන්න short term schedule. ඒ වගේ උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕනේ. මේ schedulers තුන හොඳට මතක තියාගන්න. හරි? ඊළඟට ඔය දැන් අපි කියපු කතන්දර ටිකම වගුවකින් කම්පෙයාර් කරලා දාලා තිනවා. ඒකත් පොඩ්ඩක් නිකන් කියව ගන්න. හරි? දැන් මම විස්තර කරපු ටික තමයි ඒ වගුවේ තියෙන්නේ. ඊළඟට අපි ගියොත් එහෙම මෙන්න මේ ඔය නියමකරණය එහෙම නැත්නම් මේ ෂෙඩියුල් එක හදන්න පාවිච්චි කරන උපක්‍රම ටික අරගත්තොත් එහෙම ක්‍රියාවෙන් නියම කරන ඇල්ගොරිතම් ටික ඔන්න ඔකත් චුට්ටක් ඔළුවේ තියාගන්න. ඔය සමහර වෙලාවට ප්‍රශ්න එනවා. MCQ වලට තමයි එන්නේ මේ ස්ට්‍රක්චර්ඩ් එසේ වලට නෙමෙයි MCQ වලට තමයි එන්නේ. හරි? දැන් මේ ෂෙඩියුල් එක නිකන් ඔහේ හෝ ටකා ටික අටු ගා දාලා මේ පළවෙනිය දෙවෙනිය තුන්වෙනිය තෝරන්න බෑනේ. ඒක තෝරන ක්‍රමයක් තියෙනවා. තෝරන ක්‍රම එකක් නෙමෙයි කීපයක් තියෙනවා. එකක් තමයි බලන්න පළවෙනි එක first come first serve. first come first serve කියලා කියන්නේ මුලින්ම දැන් අපි මේ මොනවද බෙහෙත් ගන්න ගියාමත් එහෙමනේ first come first serve. මුලින්ම ආපු එකාට මුලින්ම බෙහෙත් දෙනවා. අන්තිමට ආපු එකාට අන්තිමට බෙහෙත් දෙනවා. එහෙමනේ first come first serve තමයි සාමාන්‍ය ගොඩක් තැන්වල අපි තියෙන්නේ. අපි කොණ්ඩේ කපන්න ගියත් ඊට පස්සේ මොනවද මේ බෙහෙත් ගන්න ගියත් මාළු ගන්න ගියත් මොන තැනකට ගියත් සාමාන්‍ය first come first serve තමයි තියෙන්නේ. ගොඩක් තැන්වල. ඒතකොට මෙතනත් ඒ විදිහට කරන්න පුළුවන්. මුලින්ම ඕපන් කරපු software එක මුලින්ම run කරනවා. ඊළඟට ඕපන් කරපු එක ඊළඟට run කරනවා. හරි? හැබැයි හැම වෙලේම මේක කරන්න බෑ. හරි? ඒ schedule එක හැම වෙලේම කරන්න බෑ. ඒත් ඒ විදිහට සාමාන්‍යයෙන් පෙළ ගස්සනවා. ඒ අතර round robin කියන concept එකක් පාවිච්චි කරනවා. round robin කියලා කියන්නේ සැමට සමාන කාලයක් ලබා දීම. ඒ කියන්නේ හැමෝටම දැන් එක්කෙනෙක් ඇවිල්ලා පැයක් විතර ඉන්නවා. තව එක්කෙනෙක් විනාඩි 5යි ඉන්නේ. එතකොට විනාඩි 5ක් ඉන්න එක්කෙනාට අසාධාරණයි අර පැයක් ඉන්නකොට.
එතකොට අන්න හැමෝටම සමාන කාලයක් ලබා දෙනවා රයිට්. ඔයාටත් විනාඩි 5ක් දෙනවා, මෙයාටත් විනාඩි 5ක් දෙනවා. ඊට පස්සේ මෙයාගේ විනාඩි 5 ඉවරලා ආයෙ ඔයාට ආයෙත් කාලයක් ලබා දෙනවා. රවුන්ඩ් රොබින්. හරි? එතකොට අන්න හැම ප්‍රොසෙස් එකකටම සාධාරණව ලබා දෙනවා. එතකොට ප්‍රොසෙස් එකෙන් ඒ වෙලාවේ OS එකෙන් තීරණය කරනවා මොන විදිහටද යන්න ඕනේ කියලා. හරි? මේ ආකාර ටික තියෙනවා කියන එක ඔයා මතක තියාගන්න. එක්ක first come first serve. සමහරවිට first come first serve ගැලපෙන්නේ නැහැ. මොකද මුලින්ම යන එක පැයක් විතර ඉන්නවා. ඊළඟ එකාට විනාඩි 5යි යන්නේ. තප්පර 2යි යන්නේ. ඒතර අපරාධනේ. ඒතර first come first serve එක හරියන්නේ නැති තැන් වලට අන්න රවුන්ඩ් රොබින් එක දාලා බලනවා. රැට විනාඩි 5ක් දීලා ඒක චුට්ටක් ඉන්න කියලා ඊළඟ කෙනාගේ දැන් සමහරවිට එහෙමනේ ෆුඩ් සිටි ඔයගොල්ලෝ ගියාම නැත්නම් මුදලාලි කඩේට ගියාම එක්කෙනෙක් බඩු ගන්නවා ඉවරයක් නැහැ. එතකොට ඔයා යන්නේ මේ අපි හිතමු පහේ ටොෆියක් අරගන්න. හරි? ඔයා යනවා පහේ ටොෆියක් අරගන්න මේ දැන් පහ නෙමෙයි රුපියල් 10ක් විතර දෙන්නේ නේද? ඔයා යනවා පහේ ටොෆියක් ගන්න අනිත් එක්කෙනා එහෙම නැත්නම් අනිත් එක්කෙනා ගෙදරට කොහොම බාණ්ඩ ටික අරගන්න. එතකොට ඔයාට අසාධාරණයි. ඔයා ටක් ගාලා කෑ ගහලා කියනවා මට ටොෆියක් දෙන්න මම යනවා කියලා. ඔයා අන්න මුදලාලි ටොෆියක් දීලා යවනවා. ඊට පස්සේ ඔයා ටොෆිය කකා යනවා. හරි? හරි. එතකොට ඒ වගේ first come first serve හරියන්නේ නැති තැන් තියෙන්න පුළුවන්. එතකොට round robin එක දාන්න පුළුවන්. ඊළඟට round robin එකට මම එකක් මිස් කරා. දෙවෙනි එක මේ short job first කියන එක කෙටිම කාර්ය පළවෙනියෙන් සිදු කිරීම. ඒකත් තවත් ක්‍රමයක්. ඒ කියන්නේ කෙටිම චූටිම කාර්යය මුලින්ම කරලා ඉවර කරලා අන්තිමට ලොකුම කාර්ය කරනවා. එහෙම schedules එහෙමත් අපිට schedule කරන්න පුළුවන්. චූටි වැඩ ටික ඉස්සෙල්ලාම කරලා ඊට පස්සේ අන්තිමට ලොකු වැඩේ කරන්න අපිට පටන් ගන්න පුළුවන්. හරි? ඊට පස්සේ ප්‍රමුඛතා පාදම කියන්නේ අන්න priority. ඒකට බලනවා ආපු ඔක්කොගෙම වැඩියෙන්ම priority එක දෙන්න ඕනේ කාටද? අන්න අපි හිතමු පොලිමක් ඉන්නවා. පොලිමේ ඉන්නවා ඔයා ඉන්නවා. ඊට පස්සේ ලස්සන ගෑනු ළමයෙකුත් ඉන්නවා. හරි? ඊට පස්සේ අපි හිතමු ඒ පැත්තේ ඉන්න හැන මැරේකුත් ඉන්නවා. හරි? ඊට පස්සේ දේශපාලඥයෙකුත් ඉන්නවා. හමුදාවෙක් කෙනෙකුත් ඉන්නවා. හරි? අන්න ඒ වගේ කට්ටියක් ඉන්නවා. එතකොට ප්‍රමුඛතාවය දෙන්න ඕනේ කාටද කියලා එතන බලනවා. අපි හිතමු සමහරලාට එතන පොලිස් නිලධාරියෙක් හරි එහෙම නැත්නම් හදිසියෙ යන්න ඕන ડોක්ටර් කෙනෙක් හරි ලෝයර් කෙනෙක් හරි කවුරු හරි එහෙම ඉන්නවා කියලා. අන්න එයාට ප්‍රමුඛතාවය දෙනවා. ඊට පස්සේ අන්න මැරයටත් ප්‍රමුඛතාවය දෙනවා. නැත්නම් උටි කණ්ඩ වෙන ඉඳ උට ප්‍රමුඛතාවය දෙනවා. ඊට පස්සේ දේශපාලඥයටත් ප්‍රමුඛතාවය දෙනවා. ඊට පස්සේ ලස්සන ගෑනු ළමයට ප්‍රමුඛතාවය දීලා අන්තිමට ඔයාගේ වැඩේ කරනවා. හරි? එතකොට එහෙම ප්‍රමුඛතාවය ලබා දෙන වෙලාවලුත් තියෙනවා මේකෙදී. ඒ කියන්නේ දැන් හිතන්නකෝ ඔයා සොෆ්ට් ගේම් එකක් ගගහ ඉන්නවා. එකපාරට වෛරස් ගාඩ් එකෙන් මැසේජ් එකක් එනවා මෙන්න වෛරස් එකක් ඇවිල්ලා කියලා කෑ ගහනවා. එතකොට ඔපරේටින් සිස්ටම් එක බලනවා මේ වෙලාවේ වෛරස් ගාඩ් එකේ එක කරන එකද වැදගත් ප්‍රමුඛතාවය දෙන්නේ ඒකද නැත්නම් මෙයාගේ ගේම් එකද? අන්න ඒ අනුව වෛරස් ගාඩ් එක තීරණය කරනවා. නෑ මේ වෙලාවේ වෛරස් ගාඩ් එකට මේ OS එක තීරණය කරනවා වෛරස් ගාඩ් එකට අපි ප්‍රමුඛතාවය දෙමු කියලා ගේම් එක නවත්තලා ඒකට යනවා. හරි? මොකක්ද ඩවුන්ලෝඩ් වෙවි තියෙනවා කියලා හිතන්නකෝ. එතකොට ඒ වගේව ගණන් ගන්න නෑ. ගේම් එකට ප්‍රමුඛතාවය දෙන්න. අන්න ඒ වගේ. එතකොට ඒ අවස්ථාවලදී ෂෙඩියුල් එක හදන විවිධ ක්‍රම තියෙනවා. ওই ක්‍රම තමයි ඔය කිව්වේ. ඒ වයින් එයාට කැමති ක්‍රමයක් තෝරගන්න පුළුවන්. පැහැදිලිද? right. එතකොට ඒ හතරත් අනිවාර්යෙන් මතක තියෙන්න ඕනේ. පළවෙනි එක තමයි පළමු පැමිණීම පළමු සේවය ලබා දීම first come first serve. ඊළඟට කෙටිම කාර්ය පළමුව සිදු කිරීම short job first කියන එක. ඊළඟට round robin හැමට සමාන කාලයක් ලබා දීම කියන එක. ඊට පස්සේ ප්‍රමුඛතා පාදමය නැත්නම් priority scheduling කියන එක. priority එක අනුව මේ ලබා දෙන එක. හරි? right. ඊට පස්සේ ඔය මේ නියම කරන උපමාර්ග කියන එකත් නිකන් කියවලා තියාගන්න ඒවා නම් ප්‍රශ්න අහන්නේ නැහැ. නිකන් අර මේ මාතෘකාව තිබ්බ හින්දා මම දැම්මේ. ඒකත් නිකන් කියවලා තියාගන්න. නමුත් අර මේ ක්‍රියායන ඇල්ගොරිතම් ටික පාඩම් කරලා තියාගන්න මොනවද එන්නේ කියලා. හරි? right. අපි යන් 31 පිටුවට යන්න. ඒකේ තියෙනවා බලන්න මෙන්න මේ ක්‍රියායන සැකසීමේ ක්‍රියායන නියමකරණය මගින් සිදු කරනවා මේකේ නියමකරණය තුල භාවිතා වන ඇල්ගොරිතම් සඳහා භාවිතා වන පොදු අංග කීපයක්. ඒ කියන්නේ ඔය මේකෙදී මේ නියමකරණය කරද්දී පාවිච්චි කරන පොදු අංග කීපයක් අපිට සාකච්ඡා කරන්න තියෙනවා. පළවෙනි එක තමයි කාර්ය පූර්ණ කාලය. ටියුට් නැතිව ලියන්න ඕනේ. කාර්ය පූර්ණ කාලය.
හරි කාර්ය පූර්ණ කාලය කියලා කියන්නේ. ඒ කියන්නේ මේ මොනවාද ටර්න් අවුට් ටයිම් එක කියලා කියන්නේ. සම්පූර්ණ කාර්ය කරලා ඉවර වෙන්න යන කාලය. ටර්න් අවුට් ටයිම් එක. නැත්නම් කාර්ය පූර්ණ සම්පූර්ණ වශයෙන් ඉවර වෙලා වෙන්න යන කාලය. බලන්න එතන නිර්වචන දීලා තියෙන්නේ කාර්යයක් සම්පූර්ණව ක්‍රියාත්මක වී අවසන් වෙන්න ගන්න කාලයට අපි කියනවා කාර්ය පූර්ණ කාලය. එහෙම නැත්නම් ටර්න් ඔන් ටයිම් එක කියලා. හරි? ඊළඟට සංදිත ප්‍රමාණය එහෙම නැත්නම් මේ throughput එක කියලා කියන්නේ යම් කිසි කාල සීමාවකදී සකසනය විසින් ක්‍රියාත්මක කරපු ක්‍රියායන සංඛ්‍යාව. ඒ කියන්නේ හරියට නිකන් දවසක් තුල දොස්තර බලපු ලෙඩ්ඩු ගාන වගේ එකක්. හරි? එක ලෙඩෙක් සම්පූර්ණයෙන් බලලා ට්‍රීට් කරලා අවසන් වෙන්න ගිය කාලයට අපි මොකද්ද කියන්නේ? අන්න කාර්ය පූර්ණ කාලය. දවසක් තුල බලපු ලෙඩ්ඩු ගාන වගේ එකකට ඒ කියන්නේ මේ යම්කිසි කාලයක් තුල රන් කරපු ප්‍රොසෙස් ගානට අන්න අපි කියනවා throughput එක කියලා. throughput එක කියලා. හරි? සාධිත ප්‍රමාණය. සාධිත ප්‍රමාණය throughput එක. ඊට පස්සේ ප්‍රමාද කාලය waiting time කියලා කියන්නේ. අන්න ඒකෙදි කියනවා ක්‍රියායනයක් සකසීමට දීමට පෙර මෙයාට යන්න කලින් මෙතන රැඳී සිටින වෙලාව කොච්චරක් waiting time එකක් තියනවද කියලා. දැන් ওই waiting time එක කියන එක බැංකුවල එහෙමත් ගණන් කරනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ බලනවා account එකක් open කරන්න එහෙම නැත්නම් අපේ බැංකුවට ඇවිල්ලා customer කෙනෙක් කොච්චරක් වෙලා waiting time එකේ ඉන්න ඕනේද process එක වෙන්න. අන්න එතකොට ඒගොල්ලෝ ඒව අනුව දැන් ඔය මේ keels එකේ මම දැකලා තියෙනවා queue එක අර දිග නම් අලුතෙන් count එකක් අරිනවා කියලා ගහලා තියෙනවා. ඒතකොට මේ waiting time එක අඩු කරන්න. ඒ waiting time එකට කවුරුත් කැමති නෑ. waiting time කියන්නේ තමන්ගේ කාර්ය වෙනකන් නැත්නම් මෙතන නම් මේ process එක ධාවනය වෙනකන් මූ මෙතන රැඳී සිටින කාලය තමයි waiting time කියලා කියන්නේ. හරි? right. ඊළඟට ප්‍රතිචාර කාලය මෙතන response time කියලා කියන්නේ ක්‍රියායනයකට යම් උපදෙසක් ලබා දුන්නාම එය ක්‍රියාත්මක වීම ආරම්භ වන මොහොත දක්වා වූ කාලය. අන්න ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නකම් ක්‍රියායනයට යම්කිසි අපි උපදෙසක් ඒ කියන්නේ මේ නව අවස්ථාවේ ඉඳලා ඇත්තටම ධාවන අවස්ථාවේ වෙනකම්ම වගේ කාලය යම්කිසි උපදෙසක් දෙනවා ඒකේ ඉඳලා මේක ධාවනය වෙන්න පටන් ගන්න වෙලාව වෙනකම්ම ඒ කියන්නේ මේ සූදානම් අවස්ථාවට වඩා සූදානම් තත්ත්වයට වඩා වැඩි ඒ කාලය පටන් ගන්න තප්පරය වෙනකම්ම සම්පූර්ණ කාලය තමයි මේ මොනවද ප්‍රතිචාර කාලය කියලා කියන්නේ response time කියලා කියන්නේ. ඊට පස්සේ ළඟාවීමේ කාර්යය කියලා කියන්නේ ක්‍රියායනයක් සූදානම් තත්වයට පැමිණීමට ගතවන කාලය. කොච්චරක් වෙලා යනවද මෙයා මේ RAM එකට ලෝඩ් වෙලා දැන් හරි කියලා ඒ කියන්නේ ඔයා හරියට නිකන් ස්පිරිතාලෙට යන්න යන වෙලාව වගේ. මෙතනට ගියායින් පස්සේනේ අපිට සලකන්න පුළුවන් හරි දැන් ඔන්න මේ ඊළඟට දැන් යන්න ලෑස්ති කියලා. ඒ වෙනකන් 9 එකේ ඉඳලා ඒ කියන්නේ hard disk එකේ ඉඳලා ඇත්තටම RAM එකට එන යන වෙලාව. hard disk එකෙන් ඕක RAM එක ලෝඩ් කරන්න එපා. ඔය ලෝඩ් වෙන්න යන වෙලාව තමයි ඔය කතා කරන්නේ. ළඟාවීමට යන කාලය. ක්‍රියාත්මක කාලය කියලා කියන්නේ burst time එක කියලා කියන්නේ ක්‍රියායනයක් ක්‍රියාත්මක වන කාලය හෙවත් ක්‍රියායනය සම්පූර්ණ කිරීමට අවශ්‍ය සකසන කාලය වේ. ඒක හරිය කාර්යපූර්ණ කාලය වගේම තමයි මේ ක්‍රියායනයක් ක්‍රියාත්මක වන කාලය. කියන්නේ මේ ක්‍රියාත්මක තත්වයේ පවතින එක. අර ඊට පස්සේ මේ අපි කලින් කිව්ව කාර්යපූර්ණ කියන්නේ මේ සම්පූර්ණ process එකටම යන වෙලාව. මේකෙදි කියන්නේ මේ ධාවනය වෙන කාලය. හරි? ධාවනය වෙන්න යන කාලය තමයි ක්‍රියාත්මක කාලය කියලා කියන්නේ. කොච්චරක් වෙලා ක්‍රියාත්මක වෙලා තිබ්බද කියන්නේ. ඔන්න ඔය කාලයන් ටිකක් චුට්ටක් ඒක ලේසි. ඉතින් මේ මහ ලොකු දෙයක් නැහැ. ඒ වචන කියවුවහම තේරෙනවා මොකද්ද කියලා. ඒ කාලයන් ටිකක් චුට්ටක් ඔළුවේ තියාගන්න ඕනේ. හරි? ඔළුවේ තියාගන්න ඕනේ. ඊළඟට ඊට පස්සේ ළමයි අපිට කතා කරන්න තියෙනවා ඔය මේ බහු ක්‍රම ලේඛන මෙහෙයුම් පද්ධති සහ කාල විභජන. ඊළඟට එහා පැත්තේ පිටුවේ බලන්න 30 මේ පස්වෙනි පිටුවේ මල්ටි ත්‍රෙඩින් සහ බහුකාර්ය පද්ධති කියන එක. හරි? මතක කල්පනාකරණයට කලින්. එතකොට මේ හැම එකේදීම කියන්නේ මේ හැම එකේම මේ විස්තර කරන්න යන්නේ මොකද්ද? අපි අර දැන් පටන් ගත්තු හරි මේ එකපාර සකසනයේ විසින්
කාර්යයන් තොගයක් කරන එක හසුරවන්නේ කොහොමද කියන එක තමයි මේ අපි එක එක කතා කරන්නේ. හරි? ප්‍රොසෙසර් එක වැඩක් නෙමෙයි වැඩ තොගයක් කරනවා. ඒ වැඩ තොගය කොහොමද මෙයා කරන්නේ කියන එක. දැන් අපි එකක් ඉගෙන ගත්තා ෂෙඩියුලින්. එයා ෂෙඩියුල් එකක් හදනවා. බලන්න තව එකක් කියනවා. මෙතන බහුක්‍රම ලේඛන සහ බහුක්‍රම ලේඛන මෙහෙයුම් පද්ධතිය. කියන්නේ බහුක්‍රම ලේඛන මෙහෙයුම් පද්ධතියක් කියලා කියන්නේ මොකද්ද? එතන කියනවා සූදානමින් සිටින ක්‍රියායන ගණනාවක් ප්‍රධාන මතකයේ තුල පවතී. ඒවා රැඳී සිටින්නේ CPU එක තුල ධාවනය වීමට අවස්ථාවක් ලැබෙන තුරු. ඊට පස්සේ තරු ටික කියවන්න. ප්‍රධාන මතකයේ තුල මෙම ජොබ් සඳහා ඉඩ ලබා දීම අපහසු බැවින් ඒවා ජොබ් queue එකක් තුල මෙතන ජොබ් queue එකක් තුල රැඳී සිටිනවා CPU එක. හරි? මෙම ජොබ් queue එක අතරින් එකක් තෝරාගෙන ප්‍රධාන මතකයට යොමු කරගෙන ඉන්පසු අන්න ධාවනය කරනවා. මෙම ක්‍රියායන හරි? අතුරු බිඳුවක් හෝ ප්‍රතිදාන කාර්යයක් සඳහා යොමු වන තුරු ධාවනය වෙනවා. ඒ කියන්නේ මෙයා රන් වෙනවා. තව මොකෙක් හරි ඇවිල්ලා මෙයාට බාධා කරනකම්ම රන් වෙනවා. හරි? එම ක්‍රියායන ධාවනයෙන් පසු ඊළඟ ක්‍රියායනය ඇතුළත් වෙනවා. මෙයා ධාවනය වෙලා ඉවරයින් පස්සේ ඊළඟ එක එනවා. මෙම ඔපරේටිංగ్ සිස්ටම් එකේ අරමුණ වන්නේ සකසනේ කාලය උපරිම ප්‍රයෝජනයට ගන්න. එතකොට මෙන්න මේ process එක ඔපරේටිංగ్ සිස්ටම් එකෙන් තමයි මේක හසුරවන්නේ. මේ වගේ ඔපරේටිංగ్ සිස්ටම් එකක් තමයි ඔය අපි කියන්නේ බහුක්‍රම ලේඛන මෙහෙයුම් පද්ධතියක් කියලා. එතකොට මෙන්න මේ කරපු කාර්යය තමයි අපි දැන් මේ විස්තර කරේ. මේ වගේ එකකදී ඇයි මෙහෙම කරන්නේ? මේ සකසනේ කාලය උපරිමව පාවිච්චි කරන්න. යම් කිසි එකක් අරගන්නවා, එයා ධාවනය කරනවා, එයා අවසන් කරලා තව එකක් ගන්නවා, එයාව ධාවනය කරනවා, එයා ධාවනය කරලා මගදී නවතුනොත් අවහිර කරලා ඊළඟ එකව ගන්නවා. අන්න ඒ process එක කරන්නේ operating system එකෙන්. කරන්න හේතුව processor එකේ උපරිම ප්‍රයෝජන අරගන්න. හරි? right. ඊළඟට තියෙනවා නිකන් මේ මම වැඩි විස්තර දාලා තියෙනවා. ඒවා නිකන් කියව ගන්න. හරි? ඒ ටියුට් නැති කට්ටිය මම දැන් කියපු ඒවා ටික ලියා ගන්න. ඒවා තමයි අත්‍යවශ්‍ය දේවල්. ඊළඟට කාල විභජන පද්ධති time sharing කියන එක. time sharing කිව්වහම මේ කාල විභජනය කියලා කියන්නේ ඔතන මෙන්න මේක බලන්න. තුන්වෙනි නෙමෙයි හතරවෙනි තරුව බලන්න. කාල විභජන පද්ධතියක සහ බහුක්‍රම ලේඛන පද්ධතියමයි සෑම පරිශීලකයෙකුම එම පරිගණකයේ කුඩා කාල කොටසක් තුල භාවිතා කළ හැකිය. ඒ කියන්නේ ප්‍රොසෙසර් එකේ කාලය හරි ප්‍රොසෙසර් එකේ ප්‍රොසෙස් වෙන්න පුළුවන් කාලය මේ කට්ටිය අතර බෙදලා දෙනවා. දැන් මේ අපි ડોක්ටර් කෙනෙක් හම්බෙන්න ගියාමත් එහෙමනේ. ලෝයර් කෙනෙක් හම්බෙන්න ගියාමත් එහෙම කනේ කාලය අනුවනේ ඒගොල්ලෝ මේ ගාන දෙන්නේ. හරි? ඒතකොට එක්කෙනෙක්ට අන්න විනාඩි 10ක කාලයක් දෙනවා ඕන තරම් ප්‍රශ්න අහන්න පුළුවන්. ඒවට උත්තර දෙනවා. විනාඩි 10න් පස්සේ යන්න ඕනේ. හරි? අන්න ටයිම් ෂෙයාරින් කියන්නේ ඒකයි. එතකොට හැමෝටම සාධාරණව ටයිම් එකක් හම්බෙනවා. කාටවත් වැඩි වෙලා බලන් ඉන්න මේ කිව් එකට වෙලා බලන් ඉන්න අවශ්‍ය නැහැ. ඒක තමයි ටයිම් ෂෙයාරින් කියලා කියන්නේ. ඒතර ඕක ඔය ටෙක්නික් එක අපේ ඔපරේටිංగ్ සිස්ටම් එකත් පාවිච්චි කරනවා මේ මල්ටි ප්‍රොසෙසිං වලට. ටයිම් ෂෙයාරින් කියන එක. හරි? එතකොට ඔය එහා පැත්තේ බලන්න මේ පින්තූරයක් තියෙනවා මම ඒක ෂෙයා කරලා පෙන්නන්න. ටයිම් ෂෙයාරින් කියන එක ඒක බැලුවනම් පොඩ්ඩක් නිකන් පැහැදිලි වෙනවා. එහෙම බලන්න මේ ටයිම් ෂෙයාරින් මේ මුලින්ම මේක රන් වෙනවා ඊළඟට මේක රන් වෙනවා ඊළඟට මේක රන් වෙනවා මෙන්න user 2 user 3 user 4 අන්න ටයිම් ෂෙයාරින් හරි එතකොට ඕක ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නේ මේ වගේ මේ මොනවද මල්ටි යූසර් හරි යූසර්ස්ලා ගොඩක් එක ප්‍රොසෙසර් එකක් පාවිච්චි කරද්දි ඒ කියන්නේ මේ බහු සැකසුම් ඒක පරිශීලක නෙමෙයි බහු පරිශීලක මෙහෙයුම් පද්ධති තියෙනවනේ එකපාර යූසර්ස්ලා ගොඩක් එකතු වෙලා සර්වර් කම්පියුටර් එක ලොග් වෙලා වැඩ කරද්දි අන්න අනිවාර්යයෙන්ම ටයිම් ෂෙයාරින් කියන එක ඕනේ. අයි යූසර්ස්ලා කට්ටියෙන් බලන් ඉන්නේ RAM එක hard disk එක processor එක පාවිච්චි කරන්න. එතකොට ඒ එක යූසර්ට වෙන් කරලා මේ processor එකෙන් මේ operating system එක කොහොමද කරන්නේ කාලය බෙදලා දෙනවා. එතකොට ඔයගොල්ලෝ මේ ඒ වගේ එකක වැඩ කරලා තියෙනවා නම් හරි සර්වර් කම්පියුටර් එක වැඩ කරලා තියෙනවා නම් ඔයගොල්ලෝ දැකලා ඇති යූසර්ස්ලා ගාන වැඩි වුණාම ඔයාගේ වැඩේ කරගන්න පුළුවන් කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි චුට්ටක් ස්ලෝ වෙනවා. හේතුව ඔයාට හම්බෙන්න කාලය පොඩි. හරි එහෙම නැත්නම් තව අනිත් කට්ටියට කාලය ගොඩාක් ගිහිල්ලා තමයි ඔයාගේකට එන්නේ. ඔයාගේකට එන්නේ. හරි ඒක තමයි ටයිම් ෂෙයාරින් කියන එක. හැබැයි
වාසිය තමයි ඒකෙදි ගොඩක් කට්ටියට එකපාර පාවිච්චි කරන්න පුළුවන්. එකපාර ප්‍රොසෙසර් එක පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. හරි? right. ඊළඟට ඔතන මේ 34 වෙනි පිටුවේ පොඩ්ඩක් විස්තර කරලා තියෙනවා. ඔය දැන් මම මේ ටියුට් එකේ තියෙනවා නිකන් කියව ගන්න. හරි? ඒවා කටපාඩම් කරන්න නෙමෙයි මම කියන දේවල් තමයි ඔයගොල්ලෝ පාඩම් කරන්න අවශ්‍ය. ඊට අමතරව නිකන් ටියුට් එකේ තියෙනවා කියවලා තියාගන්න ඒවා නිකන් වැදගත්. හරි? ඊට පස්සේ කියනවා බහු ක්‍රම ලේඛන හා කාල විභජන සැකස් මේ මොනවාද සැසඳීම් අන්න පොඩක් සංසන්දනය කරලා තියෙනවා. ඒ සංසන්දනයත් දැන් අපි කතා කරපු දේවල් තමයි මොනවාද මේ බලා ගන්න. ඒකෙදි කියනවා සකසනය සඳහා ක්‍රම ලේඛන කීපයක් ලබා දීමෙන් සකසනයේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම. ටියුට් එක නැති අය මම පෙන්නන්නම් මෙතන. බලන්න මේ සංසන්දනය චුට්ටක් ලියා ගන්න. බහු ක්‍රම ලේඛනයයි කාල විභජනයේ බහු ක්‍රම ලේඛනය කියන්නේ සකසනය සඳහා ක්‍රම ලේඛන කීපයක් අන්න ලබා දෙනවා සකසන්න. එකම පරිගණකය අන්න පරිශීලකයන් කීප දෙනෙක්ට ලබා දෙනවා කාල විභජනයේදී ටයිම් ෂෙයාරින් එකේදී. එතකොට එක් CPU එකක් වැඩ කීපයක් ගොඩක් හරි කීපයක් හරි කරනවා. එක් පරිශීලකයෙකුට ලැබෙන කාලය කුඩා බැවින් සෑම පරිශීලකයෙකුම තමාගේ CPU එක ඇතුළේ කියන්නේ තමාගේ CPU එක පාවිච්චි කරන්න ඕනේ. එක CPU එක එක වැඩක් කාල ගොඩක් කාල කොටස් වලට බෙදා ගනිමින් සිදු කරන්න ඕනේ. ඒ කියන්නේ එයාට හම්බෙන්නේ පොඩි කාලයයිනේ. එතකොට කාල කොටස් කීපයකට බෙදලා තමයි එයාට වැඩ කරන්න වෙන්නේ. හැබැයි බහුක්‍රම ලේඛනයේදී එකපාර CPU එකට වැඩ ගොඩක් කරන්න පුළුවන් වෙනවා. හරි? right. ඊළඟට ඔන්න අපිට මේ වැදගත්ම එකක් තමයි ඊළඟට 35 ඕක හොඳට අවබෝධ කරගන්න ඕනේ මේ මල්ටි ත්‍රෙඩින් කියන එක. බහුපොට මල්ටි ත්‍රෙඩින් කියන එක. මල්ටි ත්‍රෙඩින් කියලා කියන්නේ ළමයි මෙන්න මේක highlight කරගන්න ක්‍රියායනය කුඩා කොටස් වලට ක්‍රියායනයක කුඩා කොටසක් පොටක් ලෙස හඳුන්වයි. ක්‍රියායනයක කුඩා කොටසක්. ඒ කියන්නේ මේ එක process එකක් අපි අණු කොටස් වලට බෙදුවොත් ඒ එකක් තමයි thread එකක් කියලා කියන්නේ. thread එකක් කියලා කියන්නේ. ඔතන හොඳ උදාහරණයකුත් ටියුට් එකේ දීලා තියෙනවා. ටියුට් එක නැති අය ලියා ගන්න. අපි VLC media player එකක් open කරනවා. හරි? සින්දුවක් අහන්න open කරනවා. කරලා සින්දුවක් අහලා ඒක close කරලා දානවා. එතකොට අන්නේ VLC media player එක open කරන එකත් එක process එකක් නේ. ඒක open කරලා ඒක සින්දුව අහලා ඒක close කරන එක. එතකොට මේ open කරන එක thread එකක run කරනවා. ඒ කියන්නේ processor එකේ එක thread එකක run කරනවා. ඒක මෙහෙම හිතන්නකො ළමයි. අපිට ඕන වෙනවා හරි ඔය මල්ටි ත්‍රෙඩින් කියන එක අවබෝධ කරගන්න පුළුවන් මෙහෙම. අපිට ඕන වෙනවා කියලා හිතන්නකො පළතුරු ಜಾති කීපයක්කින් ජූස් හදන්න. ඇපල්, අන්නාසි, හරි? මොනවම තව මොකක් හරි දොඩම්. දැන් අපි මේ මල්ටි ත්‍රෙඩින් පාවිච්චි කරන්නේ නැතුව එක ත්‍රෙඩ් එකක නම් ඔක්කොම රන් කරන්නේ මුලින්ම මේකෙන් ජූස් එක හදන්න ඕනේ. එතකම් මේ දෙන්න බලන් ඉන්නවා. ඊට පස්සේ මේක බ්ලෙන්ඩර් එකට දාන්න ඕනේ. හරි? මේ බ්ලෙන්ඩර් එක මුලින් මේක දානවා, ඊළඟට මේක දානවා, ඊළඟට මේක දානවා. හරි? එතකොට මේ වෙලා යනවා වැඩි. හැබැයි හිතන්නකො මල්ටි ත්‍රෙඩින් කියලා කියන්නේ එකපාර මේ වගේ බ්ලෙන්ඩර් දෙකක් විතර තියෙන එකට. බ්ලෙන්ඩර් දෙකක් හරි තුනක් හරි තියෙන එකට. මෙහෙම තිබ්බහම මොකද වෙන්නේ? අරට වඩා කාර්යක්ෂමයි නේද? Apple ගෙඩිය මේ thread එකට දාලා අන්නසි ගෙඩිය දානවා මේ thread එකට, blender එකට. හරි? එතකොට මේවා තමයි මේ thread කියලා කියන්නේ. thread වල එකපාර වැඩ දෙකක් කරන්න පුළුවන්. මේ එක thread එකක එක වැඩක් කරනවා. ඒකත් එක්ක කිසි සම්බන්ධයක් නැති දෙවෙනි thread එකේ තවත් වැඩක් කරනවා. එතකොට එකපාර වැඩ දෙකක් කරන්න පුළුවන් මේ multi threading වලින්. ඒකින්ද අපිට කාර්යක්ෂමව මේ වැඩේ කරලා ඉවර කරගන්න පුළුවන්. මල්ටි ත්‍රෙඩින් කියන එක software වලදී අපි පාවිච්චි කරනවා ඔය threading කියන එක. එක thread එකක එක වැඩක් run කරන ගමන් අනිත් thread එකේ අපි අනිත් වැඩේ run කරලා ටක් ගාලා output එක දෙන්න අපි softwares නිර්මාණය කරනවා. software engineering වලදී ගොඩාක් පාවිච්චි වෙන එකක් තමයි ඔය threading කියන එක. හරි? ඒකෙදි කරන්නේ අපිට thread ඕන තරම් මේව නිර්මාණය කරන්න පුළුවන්. අපේ එක එක thread වල එක එක වැඩ ටික වෙන වෙනම run කරනවා. එතකොට යූසර්ට ඉක්මනටම අපේ ප්‍රතිඵලය ලබා දෙන්න පුළුවන්. පැහැදිලි?
right. එතකොට ඒක තමයි එතන විස්තර කරලා තියෙන්නේ. බලන්න උදාහරණයක් දාලා තියෙන්නේ. VLC player එකක් විවෘත කිරීමට එක පොටකුත් සින්දුව ප්ලේ කරන්න තවත් පොටකුත් නව සින්දුවක් ඇතුළත් කිරීමට තවත් පොටකුත් භාවිතා කරේ කියලා. හරි? ඒතර ඔන්න ඔක තමයි ඔය පල්ලෙහා පින්තූරෙකුත් දාලා තියෙනවා. මම පෙන්නන්නම්. පල්ලෙහා පින්තූරෙකුත් දාලා තියෙනවා. මේ 1 2 3 කියලා. ඒතර මේ තියෙන ජොබ් එකේ කොටස් තුනක් මේ CPU 3ට. CPU 3ට කියන්නේ මේ thread 3කට. හරි? CPU 3ක් නෙමේ. thread 3ට වෙන් කරලා දෙනවා. එතකොට ඉක්මනටම මේ වැඩේ ඉවර කරගන්න පුළුවන්. ඒව අවශ්‍ය කට්ටිය ඇඳ ගන්න ඕනේ. ටියුට් නැති කට්ටිය. හරි? රයිට්. එතකොට ඉක්මනටම ඒ වැඩේ කරගන්න පුළුවන්. ඒ තමයි බහු පොට පද්ධති මල්ටි ත්‍රෙඩින් කියන එක. ඊළඟට බහු කාර්ය එහෙම නැත්නම් මේ මල්ටි ප්‍රොසෙසින් කියන එක. ඒත් අර කතන්දරේම තමයි. ඒකෙදි බලන්න මෙවැනි එතන කියන එක බලන්න කියව ගන්න. මෙවැනි පද්ධතියක ටියුට් නැති අය ලියා ගන්න එක. මෙවැනි පද්ධතියක වැඩ කීපයක් එකවර කළ හැකි පරිදි සාදා ඇත වර්තමාන OS ඔක්කොම මොනවාද? බහු කාර්ය පද්ධති වේ. එතන highlight කරගන්න මෙන්න මේක. බහු කාර්ය යනු බහු ක්‍රමලේඛ පද්ධතිවල තාර්කික දිගුවක් ලෙස හැඳින්විය හැක. බහු කාර්ය යනු බහු ක්‍රමලේඛන පද්ධතිවල තාර්කික දිගුවක් ලෙස හැඳින්වෙන්නේ. බහු ක්‍රමලේඛන කියන එකම තමයි ඊට වඩා තව පොඩ්ඩක් ඇඩ්වාන්ස් එකක් බහු කාර්ය කියලා කියන්නේ. එතකොට මේ දෙකේ වෙනස ඊළඟට කියලා තියෙනවා බලන්න. වෙනස මොකද්ද? වෙනස් ප්‍රධාන වෙනස වන්නේ බහු ක්‍රමලේඛනයේදී સંદર્ભ ස්විච් context switch එක පාවිච්චි කරනවා. අපි අර කතා කරේ context switch එක PCB එකත් එක්ක context switch එක පාවිච්චි කරනවා. නමුත් බහු කාර්ය multitasking වලදී පද්ධතිය අනිවාර්යෙන්ම කාල විභජන පද්ධති මත පදනම් වෙනවා. එතකොට මේ මොනවද? කාල විභජන පද්ධතියේදී අන්න multitasking නේ. multitasking එකපාර වැඩ ගොඩක් කරනවා. එතකොට එකකට එක කාලයක් දෙනවා, තවත් එකකට තව කාලයක් දෙනවා. අන්න multitasking පාවිච්චි කරනවා. හැබැයි මේ මොනවද? මේකෙදි බහු ක්‍රමලේඛන පද්ධති වලදී හරි මොකද කරන්නේ? ඒකෙදි સંદર્ભ ස්විච් කියන එක අපි දැන් කතා කරා. අර යාළුවට කියලා යන්නේ පොඩ්ඩක් එහෙම තියාගන්න කියලා. સંદર્ભ ස්විච් පාවිච්චි කරනවා. ඒක හැමම තියෙද්දි ඊළඟ වැඩේ කරලා ඉවර කරලා ඇවිල්ලා මේ වැඩේ කරන්න පටන් ගන්නවා. හරි? ටයිම් ෂෙයාරින් වලදී එක වැඩකට එක කාලයක් දෙනවා. ඊළඟ වැඩේට යනවා. එහෙම කාලෙන් කාලෙ වෙන් කරලා තමයි දෙන්නේ. එයාගේ වැඩේ විනාඩි 5කට කරන්න පුළුවන් වැඩේ සම්පූර්ණ ඉවර කරලා ඊළඟට යනවා. එයාගේ විනාඩි 5ක් කරලා ආයෙත් අරයාගේ ඉතුරු විනාඩි 5 කරනවා. ඒ විදිහට. හරි? රයිට්. එතකොට ඒක තමයි මේ දෙන්නගේ වෙනස. ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ මතක කළමනාකරණය. දැන් මේ ප්‍රොසෙස් මැනේජ්මන්ට් එක යටතේ විශේෂයෙන් ඔයගොල්ලන්ට කතා කරන්න තියෙන්නේ මම ටට්ටක් ගාලා ඔය අන්තිම හරියව කරේ. ඒවෙන් එහෙම ලොකුවට ප්‍රශ්න එන කෑලි නෙමෙයි. ඔයගොල්ලන්ට ප්‍රශ්න එන කොටස තමයි අර මුලින් අපි කතා කරපු මේ මොනවාද 25 වෙනි පිටුවේ තියෙන process state diagram එක ආශ්‍රිතව සහ ඔන්න ඔය 27 වෙනි පිටුවේ තිබ්බ સંદર્ભ ස්විච් ආශ්‍රිතව තමයි වැඩියෙන්ම ප්‍රශ්න එන්නේ. ඔන්න ඔය දෙක තමයි හොඳට අවබෝධ කරගන්න ඕනේ. අනිත් දේවල් නිකන් ටියුට් එකේ තියෙන ටික ඔය කියව ගන්න ඒ ඇති ඒ හොඳටම ඇති. ඊට පස්සේ අපි MCQ කරද්දි තව දේවල් කව වෙනවා. ඒතකොට ඒ ටික ඇති. ඊළඟට මේ වැඩිම ප්‍රශ්නේ ඉන්නේ ඊළඟට අපිට කතා කරන්න තියෙන මොන කොටසෙන්ද? අන්න මතක කළමනාකරණය කොටසේ ඒකේ ගණන් හදන්න අනිවාර්යයෙන්ම එනවා. ඒකින්ද මේ ගණන් හදන ටික ගොඩ දා ගන්න ඕනේ. මේ තියරි වලින් ලොකුවට එන්නේ නැහැ. ඔය දැන් මම කියපු කොටස් වලින් ඇරෙන්න. ඒකින්ද නමුත් තියරි අතහැරලා යන්න බෑනේ. තියරි ටික කරන්න ඕනේ ටක් ගාලා. තියරි ටික කරා දැන් ගණන් හදන්න පටන් ගන්න ඕනේ. ඒක වෙලාව අරගෙන ලස්සනට වැඩේ කරන්න ඕනේ. හරි? හරි. ඒතකොට process management යටතේ ඔන්න ඔය ටික තමයි ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. ඊළඟට අපි memory management එකත් එක්ක හම්බෙමු. ඒකත් ඉක්මනට මම අරන් එන්නම්. ඒකේ ගණන් හදන විදිය සුපුරුදු විදියටම කෙටි ක්‍රම එක්ක හරි පහසුවෙන් ඒ ගණන් ටික හදන්න කොහොමද කියලා දෙන්නම්. මේවා තියරි කොටස්. මේවා මහ ලොකු දේවල් නෙමේ. දෙපාරක් තුන් පාරක් ඔය තියෙන එක කියව ගත්තාම ඇති. තව මං ටියුට් එකකුත් ඔයගලන්ට එවලා තිබ්බනේ අර ප්‍රශ්නයි උත්තරයි විදිහට සම්පූර්ණ පාඩමම. අන්න ඒකත් හොඳයි. මේ ප්‍රශ්නේ උත්තරේ තියෙනවා. ඒ විදිහට ඔය තියරි කොටස් පාඩම් කරන්න හොඳ ක්‍රමයක් ඒක. සම්පූර්ණ පාඩම ප්‍රශ්නේ උත්තරේ විදිහට තියෙනවා. ඒකත් දෙපාරක් විතර කියවගෙන යන්න. හරි?
රයිට්. එතකොට ඔන්න ඔය ටික තමයි අද කතා කරන්න තියෙන්නේ. ඊළඟ දවසේ නම් මෙමරි මැනේජ්මන්ට් ටිකත් එක්ක හම්බෙමු. හැමෝටම එහෙනම් ආයිබෝවන්.